මේ විෂය කියලා කියන්නේ මේක මේ තනියම ඉගෙන ගන්න බෑ පුතේ පාඩම් කරලා කියවල. එහෙම නෙමෙයි මේක දැනුම බෙදා ගන්න ඕනේ. වරදිනකොට වැරදුනා නම් හොඳයි. වරදිනකොට දෙයක් ඉගෙන ගන්නවා පුතේ ඊගාව පාර. ඉතින් ඒ හින්දා මේකට එච්චර මේ ඒ වැරදුනා බෑ ලැජ්ජයි මේ වැරදි උත්තරයක් හින්දා කියලා එහෙම වෙන්න එපා. දැන් මමත් දන්නේ දේවල් අනන්තවත් තියෙනවා. නේද? දන්නේ දේවල් අනන්තවත් ළමයින්ගෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙනවා. දැන් එම නිහතමානී වෙන්න ඕනේ. සියල්ල දත්ලා නෙමෙයි මේ විෂයෙම ලේසි ඉගෙන ගන්න බෑනේ පුතේ. හරි විශාල විෂයක් නෙමෙයිද? නොදන්න දේවල් ගොඩක් තියෙනවා. දැන් ග්‍රැෆික් ඩිසයින් වලින් මෙතන සමහර කට්ටිය මට හැරෙන්නවත් බෑ ඒ කට්ටියත් එක්ක. වීඩියෝ එඩිටින් ගත්තා මේව සමහර කට්ටිය ප්‍රෝග්‍රෑමින් වලින් ඉන්නවා. එහෙම තමයි පුතේ. හැබැයි ඉගෙන ගන්න මම සන්නද්ධයි. උගන්වන්න ඔය කට්ටිය. අවශ්‍ය ටික මම ආවරණය කරගෙන ඉන්නේ. දැන් ගෲප් එකකට දාන්න අඩුපාඩු තව කෙනෙක් බලයි එක. ඒතර තව කෙනෙක් ඉගෙන ගයි. හරි එහෙම වෙයි. හරි හොඳයි එහෙනම් අපි මේ ටික කරගෙන යමු පුතේ. මම දාලා ඔය කට්ටිය හරිය දාගන්න ඔය කට්ටිය මේ වලට කරලා ඇති. හරි. රයිට්. එහෙනම් ඔන්න අපි මම මේක දාන යන්නම්. බලන්න මේවා හරිනම් හරියට දාගන්න පුතේ. රයිට් y ම තමයි මේ එන්නේ. රයිට් y ම තමයි එතකොට මේ උඩ යන්නේත් මේ y. sorry x එන්නේ x y නෙමෙයි x. රයිට් මේ එන්නේත් x එතකොට x ම තමයි බෙදිලා ඉන්පුට් වෙන්නේ මෙතනින්. එතකොට ඉස්සරහට එන්නේ NAND එකට ඉන්පුට් වෙන x කියලා එක්කුයි තවත් x වරන් ඇතුලේ මම දාන්නම්. x කියලා එක්කුයි තව x කියලා ඉන්පුට් එක්කුයි තවත් x කියලා එකකුයි NAND එකට තමයි මේ ඉන්පුට් වෙන්නේ පුතේ. ඔන්න බලා ගන්න. NAND එකට තමයි ඉන්පුට් වෙන්නේ. එහෙනම් අපි NAND එක කරමු මෙතනින්. NAND එක හදන්නම්. මෙන්න මෙහෙම උඩින් සම්පූර්ණ බාර් එකක් තියෙනවා. නෝරයි. ඔන්න NAND එක. ඔන්න පළවෙනි එක. දැන් ඒක හරි. මේ y එන්නේ. ඒතර මෙතනින් මේ යන්නේ y යන්නේ. එතකොට මෙතනින් යන්නේ මේ y. මේ යන්නේ y. ඉන්පුට් එන්නේ මේ ගේට් එකට රයිට්. අපි පළවෙනි පේරිය හදලා ඉස්සලා. මේ y ම එන්නේ. y ම තමයි මේ උඩින් යන්නේත් y. යටින් මෙතන ඉන්පුට් y බෙදෙනවා මේ බලන්න. y එකම තමයි යන්නේ. හරි? මේවා කරා කියලා කියන්නේ ඔයාලට O level paper එකේ ප්‍රශ්නේ nothing ඈ බලන්න පොඩ්ඩක් රයිට් මම පුළුවන් පෙන්නන්න ප්‍රශ්න කිහිපයක්. දැන් මෙතන y and y කියලා අපි දානවා. y NAND y ඇත්තටම මේක y NAND y. හරි. right එකත් NAND කරන්න ඕනේ අපි මෙන්න මේ විදිහට y NAND y. ඉස්සරහා ලියන්න. හරි. එතකොට මේ y NAND y තමයි මේ පල්ලෙහාට එන්නේ. එතකොට මේ z මේ යන්නේ මෙතන යන්නේ z. හරි. right එහෙනම් පළවෙනි ගේට් ටිකේ ප්‍රකාශ ටික හරි. දැන් එනවා ඉස්සරහට එනවා. දැන් ඊළඟ මෙතෙන්ට යනවා. ඔන්න. උඩින් එනවා පුතේ x NAND x. x NAND x එක උඩින් එනවා. ඒක ඉන්පුට් වෙන්නේ නැවතත් NAND එකට. යටින් එන්නේ y එක. තනි y එක එන්නේ. ඒක NAND එකට තමයි ඉන්පුට් වෙන්නේ. අපි ඒක හදමු. මෙන්න උඩ ඉන්පුට් එක මේ ගේට් එකේ උඩ ඉන්පුට් එක. ඒක ආපහු ඉන්පුට් වෙන්නේ NAND එකට. මම පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මේ බලන්න පුතේ. මේ පළවෙනි බාර් එක අදාළ වෙන්නේ මොන ගේට් එකටද කියන්නේ? මෙන්න මේ උඩ මේ මෙතන තියෙන මේ බාර් එක අදාළ වෙන්නේ මොන ගේට් එකටද පුතේ? මේ පළවෙනි බාර් එක. මෙන්න මේක. මෙන්න මේ බාර් එක අදාළ වෙන්නේ මොන ගේට් එකටද කියන්නේ? මෙන්න මේකද. මේ උඩ බාර් එක අදාළ වෙන්නේ මෙන්න මේක. ඒතකොට මේකත් NAND එකක්. ඒතකොට මේකත් NAND එකක්. හරි. එතකොට අපි එනවා ඊගාවට එනවා. රයිට් මෙතෙන් එනවා. මේ බලන්න. එහෙනම් උඩින් එනවා y NAND y එනවා. ඉන්පුට් එක එන්න බෑ මේ විදිහට y NAND y උඩින් එනවා. හරි. පොඩි සිග්නල් එක කට් කරලා පොඩ්ඩක්. හරි. මෙතන x NAND x තිබ්බේ. right මෙතන y තිබ්බේ. NAND එක හදන්නම් මම. මෙතන y NAND y තිබ්බේ.
right මෙතන z තිබ්බේ right එතකොට මේක නැන්ඩ් එක කරන්න ඕනේ අපි right ඩිං ආවේ x නැන්ඩ් x නැන්ඩ් y right මම හදන්නම් මෙතන යට ආවේ එතකොට y නැන්ඩ් y right මෙන්න අවසාන ප්‍රතිඵලය p සමානයි p ඉස්සරහට p right අපි ගමු p සමානයි right අපි ගමු උඩින් මේ මෙතනින් එනවා මෙන්න මෙයා y and y right යටින් එනවා මෙන්න මෙයා එයාත් අන්තිමෙන් නැන් එකට තමයි ඉන්පුට් වෙන්නේ නැන්ඩ් එක අපි මේ මෙයා මෙන්න මෙහෙම වරහන් කරනවා ඒතර පැහැදිලිව පේනවා මෙයාත් අපි මෙන්න මෙහෙම වරහන් කරමු ඒතර පැහැදිලිව පේනවා right ඒතර පැහැදිලි ප්‍රකාශය ඔන්න එනවා අපි බාර් ටික දාගෙන යන් right මේ තියෙන්නේ මේ මෙයාගේ නැන්ඩ් එක ඊළඟ නැන්ඩ් එක තමයි මෙන්න මේක තිබ් එක මේ තියෙන්නේ මෙයාගේ නැන්ඩ් එක තිබ් එක මේ ඊළඟ එක හරි අවසානයේදී පුතේ මේ මැද එක නැන්ඩ් එකක් ඉඳලා මේ සම්පූර්ණ බා එකක් එනවා උඩට වෙන්න මෙහෙම ප්‍රකාශයක් එන්න ඕන බලන්න මෙහෙම ඇවිල්ලා තියෙනවා කියලා මේ කියන්නේ වරහනක් අපි දාන්න ඕනේ තව මෙතන ප්‍රකාශය right අන්න ඒ sorry නෑ අවශ්‍ය නැහැ බලන්න මෙන්න මෙහෙම තියනවාද කියලා සමානයි p මෙන්න මේ උත්තරේ ඇවිල්ලා තියෙනවා මේක ආවද බලන්න ආවනම් හරියට දාගන්න නැති කට්ටිය බලාගන්න ඔය එකක් කරනවා කියලා උසස් පෙළ වට්ටමේ එකක් ඔය කරේ ඔය කට්ටිය හරිද පුතේ හරි නේද right හරිද ළමයි කරාද ජනිත් ජනදිත් හරිද ජනදිත් හරි right ඊගාට මාලිංග හරි කවුද මාලිංග ආකාශ හරිද හරි මුතුනිමා හරි නේද හරි සර් right okay අපි යනවා ඊගාට ට්‍රක් ගන්න එහෙනම් ඒව තමයි right මම මෙතන මේන්නේ ඒ මෙන්න බලන්න මේ ගේට් ටික අපි ඉස්සෙල්ලා කරලා එහෙනම් මෙතන c ම එන්නේ මේ එහෙනම් මේ එන්නේ c නැන්සි right මේක අහන්න කරන්න right එහෙනම් මේ එන්නේ a නැන්ඩේ මම පස්සේ බාහිර දාන්නම් a නැන්ඩේ බලන්න මේන්නේ b නැන් b නැන් b right දාමු right අපි නැන්ඩ් එක දාමු මෙතනින් right ඔන්න ඔහොම තමයි ඉන්පුට් වෙන්නේ නම් පළවෙනි ලයින් එකේ right මෙයා නැන්ඩ් එක a නැන්ඩ් a වෙනවා දෙවෙනි එක කෙනා තුන්වෙනි එක කෙනා b නැන් b වෙනවා හරි right ඔන්න පළවෙනි පේලිය හරි දැන් දෙවෙනි පේලිය දානවා දැන් උඩින් a එනවා ඊගාට නැන්ඩ් එකට b එනවා right අපි මෙන්න මෙහෙම ලියනවා දැන් මේ බා right මෙතන ඔන්න අපි වරහනක් ඉතිරිම දාමු මේක එතන උඩින් එනවා e දාමු නැන්ඩ් ඊගාට b එනවා මැදින් තනි b
ඊට අමතරව මේ වරහන කියලා තව නැන් එකක් එනවානේ. මෙතන කොහොමද නැන්ම තමයි තියෙන්නේ මේ. හරි. දැන් දෙනවා C නැන් C. C නැන් C. මෙතෙන්ද එහෙමයි right මේක. හරි. C නැන් C. තොර මේක ඉන්නේ මෙන්න මෙහෙම ඉන්නේ. C නැන් C කොහොමද තිබ්බනේ මෙයා. හරි. මේ බලන්න මෙයා මෙන්න මෙහෙම ඉන්නේ. මෙයා මෙන්න මෙහෙම එනවා. යොක්කොටම දාලා යොක්කොටම උඩින් ෆුල් බාර් එකක් එනවා. right. දැන් අපි යනවා මෙතෙන්ට. මෙතන බලන්න. මෙතන එන උඩින් එන්නේ A නැන් D. හරි මේක බලහන් කරමු උඩින් එනවා A නැන් D B නැන් D. නැන් එක තමයි ඉන්පුට් එන්නේ මැදින් එනවා B නැන් B. B නැන් B. ඊට අමතරව තව ඉන්පුට් එකක් එනවා පුතේ. තනියම එනවා C විතර. පියා හදමු. පායක දාමු. මෙයා A නැන් D වෙනවා. මෙන්න A නැන් D. මෙන්න B නැන් B. හරි A නැන් D එකයි B නැන් නිකන් C එකයි සම්පූර්ණම ඉන්පුට් වෙන්නේ පුතේ මෙන්න මේකට. අන්න. එහෙනම් Q-ට ආදාන වෙන්නේ උඩින් මෙන්න මෙයා. Q-ට ආදාන වෙන්නේ යටින් මෙන්න මෙයා. එහෙනම් Q කියන එක මොකක්ද කියලා තේරුම්. එහෙනම් සමාන අපිට Q එක ගන්න පුළුවන් සමානයි Q සමානයි කියලා අපිට ගන්න පුළුවන්. ඒ උඩින් එන්නේ මෙන්න මෙයා. ඒත් නැන් එකට ඉන්පුට් එන්නේ. බාහිර ගියා පස්සේ දාමු. ඒකත් නැන් එකට තමයි ඉන්පුට්. යටින් එනවා මෙන්න මෙයා. බාස් ටික දාලා යන්න දැන්. මෙන්න C නැන් D C නැන් C එක තිබ්බ එක. මෙන්න අනිත් එක. එයාගේ අනිත් එක. මෙන්න ඊගායක මේ A නැන් D එකෙත් බායක ඒ පළවෙනි බාහිර එකම මට්ටමට අදින්නේ. තොර පිළිවෙල. එකම ගානකට එක ප්‍රමාණයකින් අදින්න. හරි ඊගාට මේ තුනටම තිබ්බ එක. මෙන්න තුනටම තිබ්බ එක ඕන්න. හරි. දැන් අපිට ඕන නම් මෙන්න මෙතන සංගල වරහනක් දාගන්න පුළුවන්. එතකොට තව ලේසි ප්‍රකාශයම අපි මෙන්න මෙතනින් ඕන නම් මෙන්න මෙහෙම සංගල වරහනක් දාගන්න. දාලා අවසානයේදී තව එනවා බාර. මොකක්ද දෙන්නේ අවසානයේදී එනවා මෙන්න මෙහෙම සම්පූර්ණ බා එකක් එනවා. මොකද මෙන්න මෙයාට මෙන්න මෙතන එකට සම්පූර්ණ බා එකක් එනවනේ මෙන්න මෙතන ගේට් එකට. මෙන්න මෙයා. බලන්න මෙන්න මේ ප්‍රකාශය කාලා හරිද බලන්න හරිද? සර් නැන්ඩ් එකක් නම් ඒ බාර් එක දාන්නේ නැද්ද සර්? මොකද පුතේ ඒකේ මට තේරුන්නේ නැහැ කියලා. නැන්ඩ් එකක් නෙමෙයි නම් දාන්නේ. නැන්ඩ් එකක් නැන්නම් විතරයි දාන්නේ. නැන්ඩ් එකක් නම් දාන්නේ නැහැ. මේ නැන්ඩ් මේ ඉස්සරහ නොබ් එක තියෙන නැන්ඩ් එකනේ. ඒකයි ඔක්කොම බාර් දැම්මේ. හරිද? මේවා එකක් ආවද? හරිද පුතේ ඔය කට්ටියගේ? හරි very good. ඊළඟ හරිය right හොඳයි. දයන් හරිද? හරිනේ. right එහෙනම් හරි. ඔන්න ටගල් ලියාගෙන අපිට කට්ටිය. අතාරින්න එපා. ගේම මේක අරන් යන්න ඕනේ සර්. ගේට් එක දන්නවනේ ගේට් එකේ නම ලියන්නේ කෙලින්. හරි. හරිද මේක අයින් කරන්නද? ඊගා ගානට යන්න. අපි ඊගාට. right අන්තිම දෙක. right මේක ක්ලියර් කරනවා.
right එහෙනම් මෙන්න මෙයාගේ x පදමයි මේ ඉන්නේ x නැන් x එතකොට තියෙන right දැන් අපි දන්නවා x nor sorry නැන් නෙවෙයි x nor අපි දන්නවා or එක ලියන්නේ මෙහෙමනේ nor කරන එක අපි දන්නවා right එහෙනම් අපි මෙයාට උඩින් බා එකක් දාන්න වෙනවා nor කරන්න මෙන්න මෙහෙම x nor x right yeah මේ බලන්න y nor y මෙතෙන්ට එන්නේ දැන් ඉස්සර නැන් එක දැන් nor gate එක මේන්නේ y nor y nor y නම් මෙයාට බා එකක් දානවා මේ මුලට right මේ නිකන් ඉසෙට් මේ එන්නේ හරි දැන් මෙතන අපි ඉස්සරහින් ලියමු මෙතන මොකද්ද වෙන්නේ කියලා මේ නිකන් y right අපි වරහන් ඇතුලේ වරහනක ගමු right සමානයි වරහනක් දාමු වරහනක් හරි y nor y එක යනවා මෙන්න මෙතෙන්ට උඩින් එනවා x nor x එක ඒකත් nor එකට තමයි ඉන්පුට් වෙන්නේ නිකන් y එක මෙතෙන්ට එනවා නිකන් y එක අර මෙයා වරහන් කරන වැඩේ ලේසි පැහැදිලිව බේරවා ගන්න හරි එතකොට nor එකට එන්නේ මෙන්න තිබ්බ බායක x nor x එක මේ තියෙන්නේ මෙන්න මෙයා nor එකක් එනකොට ඒ ගාන එතන ඉඳලම මෙන්න මෙහෙම තින්ට යට එකත් එහෙම තමයි. ඒතර මේ z දෙන්නේ යටින් උඩින් එන්නේ y nor y උඩින් එන්නේ cut nor එකක් අපි අත වරහන් කරමු යටින් එන්නේ z එතන යන්නේ z මේ nor එකට තමයි ඉන්පුට් එක. ඒතර අපි හදමු දැන් බා ටික දාලා right මේ තියෙන්නේ මේ y nor y මෙතන right ඉන්දිමේට z right y nor y nor z හරි කොන්න හරි දැන් මේ දෙක හරි දැන් උඩින් මෙයාට මෙන්න p කියන p එකක මෙයා එකම හැබැයි ඒකත් nor එකට එන්න p එක අපි ගන්න දැන් p එකේ මේ මැද ගේට් එක උන nor එකේ එනවා උන මැදට right අපි මෙන්න උඩින් එන්නේ මෙන්න p සමානයි කියලා අපි ගමු p සමානයි right කවුද උඩින් එන්නේ බලන්න මේ බලන්න උඩින් එන කෙනා මෙන්න මෙයා උඩින් එන්නේ මෙන්න මෙයා right යා input nor එක අපි අපිට add කරලා දීමු right nor එකට තමයි input වෙන්නේ යටින් එන්නේ මෙන්න මෙයා හරි බාස් ටික දාමු right බාස් ටික දාමු දැන් ඔන්න not ටික හදාලා එකක් x nor x උනා අනිත් එක x nor x nor y වෙලා තිබ්බා මෙතන එකක් y nor y තිබ්බා අනිත් එක y nor y nor z තිබ්බා නේද ඒක හරි එහෙනම් අන්තිමේට මෙයා ඉන්පුට් වෙන්නේ පුතේ මෙන්න මේ nor එක. එහෙනම් අපි උඩින් සම්පූර්ණ nor එකක් ලියන්න ඕනේ. ඒකට වඩා සමානයි nor එකෙන් එන්නේ. මේක තව අපිට සංගල වරහන් කරලා මේක කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔන්න ඔය විදියට. ඒක තියලා ප්‍රකාශ ටික. හරි නේද? right. හරිද? හරිද ඒක පුතේ? හරි සර්. සංගල වරහන් ඕනෙමද නෑ මේ දිව්‍යාංජලි සංගල වරහනක ඒ වල තිබ්බනම් පිළිවෙලයි මේ අර වෙන් වෙන් වල ප්‍රකාශ ටික පේනවනේ තිබ්බේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ අපි දැන් මෙහෙමයි හරි right එහෙනම් මේක හරිද බලන්න හරි අපිට තව පොඩි එකක් තියෙනවා අපි ඒක බලමු එහෙනම් a nan b මේ a nan b මේ නිකන් 100 කියන්නේ මේන්නේ
A and B एक මේකත් A nor B ඔන්න A nor B හරි අපි දාමු බායක දාමු මේක A and B මේක A nor B හරි දැන් මැදින් C යනවා මෙන්න මෙතනින් C එකක් මේ යන්නේ මේකට ආධාර තුනක් ඉන්පුට් වෙනවා මොකද්ද මේ ගේට් එක පුතේ මොකද්ද මේ ගේට් එක නිකන් යන්නේ යකෝන නිකන් යන ඉස්සරහ කෙනෙක් ඇවි මේ නැන් නැත්ත දාන්න ඕනේ උඩින් බාර ඕනේ නේද ඔන්න බලන්න දැන් බලන්නකො වෙන්නේ මොකද්ද කියලා ඔන්න පළවෙනි එක කියලා මේ තමයි පළවෙනි එක උඩින් එනවා මෙයා right අන්න නිකන් right and එකක් තියෙන මැදින් එනවා මෙන්න මෙයා C එනවා නිකන් and එකක් තියෙන නිකන් and එකක් තියෙන යටින් එනවා මෙන්න මෙයා දැන් බලමු මෙන්න මෙහෙම A and B උඩින් එනවා නිකන් C මැදින් එනවා නිකන් එන මෙන්න මෙහෙම ඔන්න තුන්වෙනි ප්‍රකාශය බ්ලොග් එකවර හදාලා මේ ඔක්කොම තනි ප්‍රකාශයකට අපිට ගන්න පුළුවන් මෙතන වෙන් කරන්න පුළුවන් මේවා රයිට් මෙන්න මෙහෙම ලියුවා හරි ඇති මේ වරහන් තිබ්බේ නැහැ කියලා ප්‍රශ්න A and B පෙන්නලා තියෙනවා වරහන් මම වෙන් කරන්න තමයි දාන්නේ හරි දැන් මේකේ තියනවා පුතේ මෙන්න මෙහෙම හිතන්නකෝ මෙන්න මෙහෙමම තියෙනවා හිතන්නකෝ f සමානයි කියලා කියනවා ඔකේ මේක වැරදිද කියන්නේ f සමානයි කියලා තියෙනවා මෙන්න මෙහෙම හරි මේක අංක 1 ප්‍රකාශය අපි හිතුව මේක අංක 1 ප්‍රකාශය මේක අංක 1 ප්‍රකාශය මේ යට තියෙන්නේ අංක 2 ප්‍රකාශය හිතන්න මේ දෙකම සමානයිද වෙනස්ද මේ දෙක සමානයිද වෙනස්ද මොකක්ද අහන්නේ සහන්ස A and B bar C ලිව්වොත් වැරදිද හරි හරි සහන්ස ඒක තමයි මම කියන්නේ මේ දෙක මේ හරි පුතේ මේ බලන්න මේ and එක මේ පද මාරු කරන්න පුළුවන් A and B අන්තිමේට ගිහිල්ලා A nor B ඉස්සරහට ප්‍රශ්නයක් නැහැ එහෙම පද ඉන්පුට් තුන ඉතින් උඩ පල්ලෙහා මාරු වෙන්න පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ ඉන්පුට් ටික මාරු වෙන්න පුළුවන් හරි මෙයා මෙතෙන්ට ගිහිල්ලා එහෙම ප්‍රශ්න මේ එකම තමයි තියෙන්නේ සත්‍ය තවකුරු දාලා බලන්න එකම අවුට්පුට් එක එන්නේ මේවා හැබැයි and එක මැදට තියෙන්න ඕන වැරදි නෑ ඒක හරි පිළිවෙලට අපි ලිව්වේ ඒ දෙකම හරි හරිද එහෙනම් හරිනම් හරියක් දාගන්න හරිනම් හරියක් දාගන්න දැහැමි හරිද පුතේ හරි සර් රවින්දු හරිද නිමාෂා නිපුන් ගයත්මි හරිද ගයත්මි විමානි හරිද ඒක ඔයාගේ ආදිත්‍ය හරි නේද හරි සර් හරි විශ්මි හරි සර් හරි සුබුදු හරිනේ කවුද මේ ජපාන් නමකින් ඉන්නේ මිතුමද කවුද මිතුනි චතුමාල් හරිද චතුමාල් රයිට් දැහැමි හරිද නේද හරයි හොඳයි හරයිට එහෙනම් ඒක හරි
හරි එහෙනම් අපි යනවා අන්තිම එකට එනවා අයින් කරනවා මේක ක්ලියර් කරන්න යන්නේ right අවසානයේකද right ඉවරයි අපි අලුත් කොටස යන්නේ ඊගා හරි ඉවරයි එහෙනම් මෙන්න අලුත් කොටස යන්නේ තුන්වෙනි ප්‍රශ්නේ තුන්වෙනි අංක 3 දාලා තියෙනවා ඇයි මම අංක 3 දාලා තියෙන්නේ right ළමයිනේ මතකද ඔය කට්ටියට මම කිව්වා ගණන් ක්‍රම තුනක් මේ බූලියානු පාඩමේ ගණිත ගැටළු වෙන ආකාර තුනක් මම කිව්වා මොකද්ද ගණිත ගැටළු තුන මේ පාඩමේනේ එකක් තමයි බූලියානු ප්‍රකාශනයේ දීලා පරීක්ෂක අපෙන් අහනවා බූලියානු ප්‍රකාශනයේ දීලා සත්‍යතාව වගුව ඇදලා පරිපතය අදින්න අපි පළමු මුල ඉඳලා ඔකනේ කරගෙන ආන්නේ මේ දෙවෙනි ක්‍රමේ මේ දැන් අපි කරා පරිපතය දෙනවා ඉන්පුට් විතරක් දෙනවා අපි ප්‍රකාශනය හොයාගන්න පස්සේ සත්‍යතාව වගුව අදින්න මෙන්න තුන්වෙනි ක්‍රමය සත්‍යතාව වගුව ලබා දෙනවා අපිට කෙලින් ඔය තුනත් එක්කනේ අපි ගණුදුරු කරන්නේ බූලියානු ප්‍රකාශනයේ සත්‍යතාව වගුව පරිපතය දැන් ප්‍රකාශනයේ දීලා ගණමුත් අපි කරා ප්‍රකාශනය විතරක් දුන්නාම පරිපතේ විතරක් දුන්නාම ගණනුත් අපි කරා දැන් එහෙනම් සත්‍යතාව වගුව ලබා දෙනවා එහෙම නැත්නම් ලබා ගන්න සාධක දෙනවා සිදුවීමක් දෙනවා එහෙනම් අපි සත්‍යතාව වගුව ගොඩනගා ගන්න අවස්ථාව ඔන්න වැදගත් ඔන්න තුන්වෙනි ක්‍රමවේදය සාමාන්‍ය පෙළට ගොඩක් අඩුයි හැබැයි ඔයාගේ සිලබස් එකේ අච්චු පොතේ තියෙනවා මෙහෙම ගණන් එන්නේ නැහැ කියලා කියන්න බෑ එන්න පුළුවන් මෙහෙම ගණන් ඒක අපි ඔක්කොම සූදානම් වෙලා ඉන්න උසස් පෙළට ගොඩක් එන්නේ ඔය දැන් අපි කරන ක්‍රමයෙන් එන්නේ හරි එහෙනම් තුන්වෙනි ක්‍රමය අංක 3 හරි right අංක 3 අපි ඒක පොඩ්ඩක් ලියා ගමු මෙන්න මෙහෙම ලියන්න right ලියන්න පරීක්ෂක විසින් මෙතන ලියන්න පරීක්ෂක විසින් සත්‍යතාව වගුව ලබා දීම හෝ සර් මොලේ ඉඳන් කියනවාද right පරීක්ෂක විසින් සත්‍යතාව වගුව ලබා දීම හෝ එය ගොඩනගා ගැනීම සඳහා සාධක සපේන අතර ඔබ විසින් සත්‍යතා වගුව ගොඩනගා බූලියානු ප්‍රකාශනයක් සොයාගෙන ඔබ විසින් සත්‍යතා වගුව ගොඩනගා බූලියානු ප්‍රකාශනයක් සොයාගෙන නව පරිපතය නිර්මාණය කිරීමේ අවස්ථාව right පරීක්ෂක විසින් සත්‍යතා වගුව ලබා දීම හෝ එය ගොඩනගා ගැනීම සඳහා සාධක සපේන අතර ඔබ විසින් වගුව ගොඩනගා බූලියානු ප්‍රකාශනයක් නිර්මාණය කොට නව පරිපතය
ඇඳීමේ අවස්ථාව නව පරිපතය ඇඳීමේ අවස්ථාව හරි ක්‍රම දෙකක් තියෙනවා පුතේ ඔය වැඩේ කරගන්න මොකද්ද ක්‍රම දෙක එකක් තමයි සත්‍යේ අපි ඔය ක්‍රම දෙක සත්‍යතාවගුවෙන් බූලියානු ප්‍රකාශනයක් ගොඩනගා ගැනීමේ ක්‍රම දෙක ශිල්ප ක්‍රම දෙක මොකද්ද රජිදු ආපහු මේ කියන්නේ කියලාද කියන්නේ හරි පරීක්ෂක විසින් උඩේ කියන්න ඕනේ පරීක්ෂක විසින් සත්‍යතාවගු ලබා දීම හෝ පරීක්ෂක විසින් සත්‍යතාවගුව ලබා දීම හෝ පරීක්ෂක විසින් සත්‍යතාවගුව ලබා දීම හෝ එය ගොඩනගා ගැනීම සඳහා සාධක සපේන අතර ඔබ විසින් වගුව ගොඩනගා බූලියානු ප්‍රකාශනයක් ලබාගෙන නව පරිපතය ඇඳීමයි හරි ඔය ඇහුම්කන් දෙනකොට ඇහුම්කන් දෙන්න හරියට වටපිට ශබ්ද ඔය ගෙදර කට්ටියට පොඩ්ඩක් කියන්න ඉෂා මම පන්තියක ඉන්නේ පොඩ්ඩක් සහයෝගය දෙන්න කියලා මේ වටපිට ශබ්ද බද්ද අඩු කරගන්න. ඒකයි ඔකට ඇහෙන්නේ නැත්තේ. හරි පාඩමේ ඉන්නලා භාවනාවක් වගේ මේක පාඩමේම ඉන්න මේක ඉතා වැදගත් පුතේ මේක. හැම මම මේක විතරනේ හැම විෂයකම එහෙම ඉන්න මේ මුදල්නේ වැය වෙන්නේ ඔය කට්ටියගේ. කාලය වගේම අමතර මුදලක් මේ ඩේටා වැය වෙන්නේ. නේද? ඉතින් ඒ හින්දා මේකේ උපරිම පන්ති කාමරේ ඈනුම් ඇර ඉන්නවා වගේ නෙමෙයිනේ මෙතන. ඈනුමක් ඇරියත් සල්ලි නේද මේකේ? ඒක තමයි කියන්නේ. ඒක තේරුම් ගන්න ඕන. කට්ටිය දෙමව්පියෝ දුක් විඳලා හම්බ කරන සල්ලි. ඉතින් මේ දෙමව්පියන්ට කියලා දෙන්න. කට්ටියට කියන්න මේ සහයෝගයක් දෙන්න මේ ඔබේ සල්ලි යන්නේ කියලා. ගෙදර වරම්මන සද්දබද්ද පොඩ්ඩක් අඩු කරලා ඒ සහයෝගය වාට දෙන්න කියලා ඉල්ල ගන්න. හරි? රයිට්. හොඳයි මෙන්න පුතේ ක්‍රම දෙක ගුණිතයන්ගේ එකතු ක්‍රමය sum of product method ඊළඟ එකතුවන්ගේ ගුණිත ක්‍රම product of sum method ගුණිතයන්ගේ එකතු ක්‍රමේ වැඩි කිරීම එකතු වෙනවලු බලන්න හරි ලේසි ක්‍රම දෙක එකතුවන්ගේ එකතුවන් ගුණ වෙනවා අහන්නකො මම පොඩි මම කිව්වනේ කතාවක් බූලියානු බීජගණිතේ ඇන්දෝරේ සමානව කරේ අපි මොකේද අංක ගණිතයේ මොකද්ද ඔපරේටර් එක එකතු කිරීමටද වැඩි කිරීමටද ඇන්ඩ් එක සමාන කරේ වැඩි කිරීමට එකතු කිරීම සමාන කරේ ඕ ගේට් එකට මේ නම බලන්නකො මේක බලන්නේ ගුණිතයන්ගේ එකතු ක්‍රමය ගුණිතයන් එකතු වෙනවා ඇන්දෝර සහිත ප්‍රකාශ කීපයක් ඕර් ద్వාරයකින් සුළු වෙනවා කියලා කිය ඕර් ద్వාරයක් මැද වෙනවා කියලා බලන්න වැඩේ ලේසි මේක එන්න ලේසි ඔන්න බලන්න වැඩේ ඔන්න පියවර අපි ක්‍රම දෙකේ එක මේක තමයි SOP ක්‍රමය පුතේ මේ බලන්න මේක SOP ෆස්ට් ටයිම් අල්ලගන්න SOP ක්‍රමය sum of product මේක POS ක්‍රමය හරි right මේකේ පුතේ අහගන්න SOP ක්‍රමේදී අපිට වැදගත් අපි සලකා බලන්නේ සත්‍යතාවගේ ප්‍රතිදාන අපි හදාගත් සත්‍යතාවගුව කාමරයක දොරවල් දෙකක් තියෙනවා එකක් A දොර අනිත් එක B දොර හරි ඒක මෝටර රථයේ දොරවල් දෙකක් තියෙනවා A දොර සහ B දොර අපි හිතුවා අරනකොට පුංචි තින්න එලාම්මයක් වදිනවා දොර ඇරුණා කියන්නේ ඒක හොඳයි ඩ්‍රයිවර්ට දැනගන්න පොඩි උන් යනකොට පිටිපස්සේ දොර දෙකට ආයතන එයා ඉස්සර යනවා බැරිලා පොඩි එකක් දොර ඇරියොත් එමෙන්න සිකියුරිටි සිස්ටම් එක තියෙන හොඳයිනේ එහෙම තියනවා මෝටර රථවල අනිවාර්යයෙන් මේ පිටිපස්ස දොර දෙක පිටිපස්ස දොර කා මෝටර රථයේ මේ පිටිපස්ස දොරවල් දෙක වේදී වම් පැත්ත දොර දකුණු පැත්ත දොර එක දොරවල් දෙකම වහලා තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ එලාම් එක දොරක් අරපුවම ටක් ගාලා එලාම්යක් ටින් ටින් එපොටි ටින් 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 කරලා එලාම්යක් කරා බෙල්ලයක් වදිනවා මේ දොරවල් දෙකම අර ඒත් වදිනවා මේ එහෙම හිතන්න කොහොමද කියලා ඔන්න දැන් සතුටාවක ගොඩනගා ගත්තා මේ ඒ දොර වම් පැත්ත දොර දැම්ම A කියලා දෙපිට පැත්ත දොර දැම්ම B කියලා එතන දොරවල් දෙකේ සෙන්සර් දෙකක් තියෙනවා ඒ පැත්ත දොරේ සෙන්සර් එකෙන් එන ඉන්පුට් එක තමයි මේ තියෙන්නේ අවස්ථා හතරක එන්න පුළුවන් සංඥා පරිපතේ මේ B දොර වම් දකුණු පැත්තේ දොර මේ අවස්ථාවේ දොරවල් දෙකම වහලා මේ B දොර අරිනවා මෙන්න A දොර අරිනවා AB දොරවල් දෙකම අරිනවා දෙන්නම අයියා මල්ලි මෝටර රථය යනවා
හරි ඉංග්‍රීසි වෙන්න පුළුවන් හරි ඔන්න එහෙනම් දැන් හරි දැන් දාගත්ත වගුවකට දැන් මේක වෙන්න ඕනේ මෙන්න මෙහෙම දොරවල් දෙකම වහද්දී එලාම් එක වදින්න එපා එක දොරක් හරි යන්නොත් මේ මෙතන එක වෙනවා කියන්නේ ප්‍රතිදානය අන්න පරිපතෙන් අවුට්පුට් එක නිකුත් කරනවා ඒ කියන්නේ ඒකේ අවුට්පුට් ඒ ධාරාව යන්නේ කෙලින්ම නාදකයට මොකේද යන්නේ එලාම් එක වදින්න පටන් ගන්නවා මේ වෙලාවේ එලාම් වදින්නේ නැහැ මේ නාදකයට යන්නේ නැහැ අවුට්පුට් එක මෙන්න මෙහෙම එකක් තමයි අපිට දැන් ඕනේ ඔකට දැන් අපි SOP ක්‍රමයේදී අපි ප්‍රමුඛ කරගන්නේ ප්‍රතිදානයේ එකවන අවස්ථා ටික විතරයි. ප්‍රතිදානයේ එකවන අවස්ථා ටික විතරයි සලකා බලන්නේ අපි SOP ක්‍රමෙන්. දන්නවද මේ ක්‍රම දෙකටම දෙකෙන්ම එකම වැඩේ කරගන්න. අපිට ඕන මේ ක්‍රමයට ප්‍රකාශයක් ගන්නත් පුළුවන් මේ ක්‍රමයට ප්‍රකාශයක් ගන්නත් පුළුවන්. ඉතින් අපි විභාගෙට ඔය දෙකම යන්නේ අපි කැමති ලේසි ක්‍රමයකට ගන්න ටක් ගන්න. මේ දෙකේ එකට ගන්න. ක්‍රම දෙකක් කියන්න. දැන් මේකේ ප්‍රමුඛ වෙන්නේ පුතේ බිංදුව. දැන් මේක ප්‍රතිදාන එකවන අවස්ථා ටික ඉස්සෙල්ලා ඔන්න පළවෙනි පියවර ප්‍රතිදාන එකවන අවස්ථා ටික වෙන් කරගන්නවා මේ මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා මෙතන එකක් තියෙනවා අවස්ථා තුනක් එහෙනම් මේකේ SOP ක්‍රමයේ හැම පියවරක්ම පරස්පරයි පුතේ POS ක්‍රමේ එහෙනම් SOP ක්‍රමේ එක විතරක් අපි සලකා බලනවා POS එකේ බිඳුව සලකා බලුවා එහෙනම් මේකේ ප්‍රතිදානය අපි සලකන්නේ මොකද්ද? මේකේ එක නම් මේකේ මොකද්ද? කියන්න බලන්න. බිඳුව සලකා බලන්න. එක අවස්ථාවයි තියෙන්නේ. එක අවස්ථාවයි. හරි. දැන් දෙවනි පියවර. දැන් ප්‍රතිදාන ඉදිරිය ප්‍රකාශ ගොඩනගනවා. දැන් මේ එකේව තුනක් තියෙනවා මේ. ඔන්න ප්‍රකාශ ගොඩනගනවා. මේකේ පුතේ A B ඔන්න බලන්න. මේකේ මේ මෙන්න මේ එක කියන ප්‍රතිදානයේ ඉන්න බලපෑවේ A කියන එකයි B කියන ආදානය. AB ආදානය. AB ආදාන දෙක ප්‍රතිදානය වුණාම මෙන්න මේ විදිහට බිඳුව එක ප්‍රතිදානය වුණාම ආදානය වුණාම ප්‍රතිදානය මෙන්න මේ විදිහට. එහෙනම් එකක් A අනිත් එක මොකද්ද? B. මෙතනදී අපි AB දාන විචල්‍යයක්. මේ විචල්‍යකගේ බිඳුව නම් අපි උඩින් පායක දානවා. බිඳුව නම් විතරයි. එක නම් දානවද? ඇයි මේකේ ලොක්ක එක හැම වෙලාවෙම එක තමයි මේක ප්‍රමුඛ. බිඳුව නම් විතරක් අපි බා කරනවා. නොට් ద్వාරයේ දාන විචල්‍යය. ආයෙත් මම මේ මෙතන එක කියන්න බලන්න. A කියන්න බලන්න. A B බා. A බා එනවද? බා. අය මොකද B බා. බා. මෙතන කියන්නේ A bar B bar A බා B බා එන්නේ නැහැ නේද දෙකම එකනේ. බිඳුව නම් තමයි බා එන්නේ. බිඳුව නම් විතරයි බා එක් කරන්නේ. ඒ විචාලේ උනේ. දැන් මෙතන A භාගරේ A බිඳුව ඉන්න. මෙතන B භාගරේ B බිඳුව ඉන්න. මෙතන A B දෙකම බා කරන්න මොකද දෙකම එකනේ. තේරුණාද? හරි. මේ ප්‍රකාශය තුල ක්‍රියාත්මක වෙන්නේ මේ AND ద్వාරේ මේ විචල්‍ය දෙක අතර AND එක අපිට දැම්මේ නැතත් තිබ්බලා අපි AND එක කියනවා. ඕකම පරස්පරයි පුතේ. අපි ඔය කරපු වැඩේටම පරස්පරයි අනිත් ක්‍රමය. එහෙනම් මේකේ ප්‍රතිදානයේ බිඳුව අපි තෝරගත්තා නම් දැන් මේකේ බා කරන්නේ විචල්‍යයට බා කරන්නේ මොකක්ද? මොකක් තිබ්බනද බා කරන්නේ? එක. එක තිබ්බනම් දැන් A බිඳුවයි B බිඳුවයි බා කරනවද අපි? නැස්. දැන් අපි හිතුව මෙතන දැන් බිඳුව තියනවා කියලා. හා මෙතන එහෙනම් තියනවා නම් මොකක්ද වෙන්න ඕනේ කියන්න බලන්න. A මොකද්ද? හිතන් කල්පනා බිඳුව තියනවා කියලා හිතන්න. sorry. ඔව් මෙතන බිඳුව කියලා. A B bar A B බා කියන්නේ තිබ්බනම් අන්න හරි වැඩි. දැන් B බා උනේ එක හින්දා. අරකේ පරස්පර මේකට. හරි? නැති හින්දා ඒක නෑ. හරි. ඔන්න හරි. ඔන්න ඒක. දැන් මේකේ ප්‍රකාශය තුල ක්‍රියාත්මක වෙන්නේ පුතේ ප්‍රකාශය ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ OR ద్వාරය. මේකේ ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? not. AND ద్వාරය. හරි. දැන් අවසාන පියවර. මේ ප්‍රකාශ සියල්ල තනි ප්‍රකාශයක් විදිහට ලියනවා. A බා B දෙවැනි එක ලියනවා A B බා එතනට නැන්ඩ එක දාන්න නැද්ද? දාන්න ඉන්න දාන්න මැදද ඇන්ඩ් එක දාපුද මේ ඇන්ඩ් එක මේකට කියන්නේ මේකට ඔව් සර්. ඒක තිබ්බලද අපි ඇන්ඩ් එක විදිහට පිළිගන්නේ විචල්ය හරි සර්. ඩොට් එකක් තිබ්බත් නැතත් අපි ඇන්ඩ් එක කියලා පිළිගන්නේ හරි හරි අනිවාර්යයෙන් සර්. රයිට් ඊගාර A B හරි මෙයා තමයි x උනේ හරි මේ ප්‍රකාශ තුන සම්බන්ධ කරන්න අපි පාවිච්චි කරන්නේ මොන ගේට් එකද? OR gate එක. මේකේ නම මොකද්ද මේ පළවෙනි ක්‍රමේ සිංහල නම කියන්නේ?
මේ SOP කියන එක සිංහල නම කියන්නේ ගුණිතයන්ගේ එකතු කරන්න. මේ ಗುಣ කිරීම එකතු වෙන්නේ නැද්ද? ඒක නේද? නමෙම තියෙනවා කතාව. එහෙනම් මේකේ අය ප්‍රකාශ ගොඩක් තියෙනවද මේකේ? නෑ මේක තනි ප්‍රකාශනේ A or B. එච්චර. සමානයි x. මේ ක්‍රමයට ආවොත්. මේ ක්‍රමයට ආවොත්. හරි ඔන්න පුතේ SOP ක්‍රමයේ වලින් ගේට් එක මෙන්න POS වලින් ගේට් එක. හරිද කතාව? දැන් ඔයා දැන් මේ බලන්නකො කතාව මේ බලන්නකො. දැන් මේකේ ගෙඩි පිටින්ම ඕර් එක ඇවිල්ලා තියෙනව නේද කෙලින්ම? මේ ගේට් එක ඕර් ගේට් එක නේද? ඔව් සර්. හරි මේ මොකේ සත්‍යතාවක් මොකද මේ තියෙන්නේ? මොන ගේට් එකේ? මොන ద్వාරයේ සත්‍යතාවක් මොකද මේ තියෙන්නේ? අපි ඉගෙන ගත්තේ වලින්. ඕ ගේට් එකේ. හරි නේද මේක මේ? ඕර් එක නේද මේ ඇවිල්ලා දෙත්තර වෙයිලා තියෙන්නේ? එහෙනම් ප්‍රකාශයත් හරි නේද? හරි. පුතේ ඔතෙන් නිකම් බුද්ධියෙන් හිතන්න ඕකට ඕවර් එකක් නෙමෙයි ඇත්තටම හරියන්නේ. දොරවල් දෙකම එක ඉන්පුට් එකක් හරි ආවොත් අවුට්පුට් එකක් එන්න ගේට් එක මොකක්ද එහෙනම්? එක ඉන්පුට් එකක් හරි එකක් වුණොත් අවුට්පුට් එක වෙන ගේට් එකේ නම මොකද්ද? ඕර් ගේට්. ඕර් එකනේ පුතේ. දැන් ඕක මෙහෙම තිබ්බනම් ඔය කතාව පාරිභෝගිකයට ඕනේ දොරවල් දෙකම අරිනවනේ. අපිට ගබඩාවක තියෙනවා දොරවල්. ඒ ගබඩාවේ අපිට බෙහෙත් ඖෂධ ගබඩා කරලා තියෙනවා කියලා. හැබැයි මේ කන්ඩිෂන් එකක් තියෙනවා මේ ගබඩාවේ දොරවල් එකක් ඇරියලා ප්‍රශ්නයක් නැහැ. ඒ ඖෂධ වලට හානියක් වෙන්නේ නැහැ. ඒ එන වෙන්ටිලේෂන් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි දොරවල් දෙකම ඇරලා තිබ්බොත් එහෙම ඒන වෙන්ටිලේෂන් එකේ ඉඳලා ඒන වාතයේ හින්දා ඖෂධ වලට හානියක් වෙන්න පුළුවන්. එහෙනම් දැන් අපිට ඕනේ ওই ගබඩාවට මේක හරියන්නේ නැහැ. දැන් එක දොරවල් දෙකම ඇරෙනකොට එක දොරක් ඇරිය කියලා ප්‍රශ්නයක් වෙන්න බෑ මෙතන. දොරවල් දෙකම කවුරු හරි ඇරියොත් තමයි පුතේ එලාම් එක වැදලා ගබඩාවේ ඒ කියන්නේ අනාරක්ෂිත බව කියන්න ඕන. එහෙනම් මොන ගේට් එකද ඔතෙන්ට යන්නේ එහෙනම්? නිකන් හිතලා කියන්නේ ඇන් ගේට් එක. ඇන් එක අන්න ඔය තියෙන්නේ. නිකන් ඔයව හිතලා ගන්නකොට දැන් මෙතන මේ ප්‍රකාශ දෙකම එකයි. දැන් මෙන්න මෙතන පුතේ මේ ලොකු ප්‍රකාශයක් මේ ඇවිල්ලා තියෙන්නේ. මේ ප්‍රකාශය අපි ඔය කට්ටියට නෑ පරණ සිලබස් එකේ තිබ්බා නීති කියලා වාගයක්. ප්‍රමේයන් අපි ගණිතයේදී ප්‍රමේයන් ඉගෙන ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ IQ 170. හරි නේද? 180යි. අද 180 අපි ඉගෙන ගන්න කාලේ 170. දැන් වැඩි වෙලා ඇතිනේ. වැඩි වෙලා? නෑ සර්. හරි අන්න ඒ වගේ ප්‍රමේයන්. ඒ වගේ නීති ටිකක් අපි ඉගෙන ගන්නවා. ඒ නීති ටික මේක සුළු කරනවා. මේක සුළු කරගෙන ගියාම මෙන්න මෙතෙන්ට එනවා. මේ දෙකෙන්ම එකම ප්‍රතිඵලය ගන්නවා. අපි දැන් මේ වගේ පරිපතේ මේකක අපි අදින්නේ නැහැ. ඒ කියන්නේ එතන මේක ඇතුළේ ගේට් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7ක් යනවනේ. මේක තනියෙන් ඒක 7කින් අදින 7කින් පරිපතේ නිර්මාණය කරන එකද හොඳ එක ගේට් එකකින් නිර්මාණය කරන එකද හොඳ? එකකින්. ඉතින් මොකක්ද ලැබෙන ප්‍රයෝජනේ නේද? ප්‍රමාණය මොකද උපකරණේ? කුඩා වෙනවා. යන වියදම් මොකද වෙන්නේ? අඩු වෙනවා. මේ විදුලිය 7කට යන විදුලිය 2කට යන්නේ. සම්පත් නාස්ති අවම වෙනවා. පරිසර දූෂණය අවම වෙනවා. විසි වෙන්නේ නැහැ. මේ අයින් කරනකොට එකේ වෙන ඒක ඔන්න බලන්න. දැන් මේ නීති ටික ඉගෙන ගත්තේ උගන්නන්නේ නැහැ සිලබස් අලුත් සිලබස් එක අයින් කරලා දෙනවා. ඔක අපි අහුව ඔය නෑ අයි මේවා අයින් කරේ කියලා තැවුවා. ඒක ඕනේ උසස් පෙළදී ඉගෙන ගයි කියලා කිව්වා. හරි? දැන් මේක මම මෙතන ඒක ඔප්පු කරලා පෙන්න දැන් මේ ගාලා හදලා පෙන්නන්න මෙතෙන්ට වෙනවා. හරි. ඔන්න එහෙනම් මේ දික අපි මේ වගේ ප්‍රකාශයක් ගන්න පුළුවන් කියලා හිතනවා අඩු ප්‍රකාශන ගන්න. අපි බලමුකෝ විස්තර කරගෙන යන්නකෝ. දැන් පැහැදිලිද පියවර දෙක? ඔන්න ආපහු කියලා ලියාගෙන පියවර පිළියා ගන්න. SOP ක්‍රම පරිධානයේ මොන අවස්ථාවක් තෝරගන්නේ? එක අවස්ථා POS මොනවද? බිඳුව. ප්‍රතිදාන ඉදිරියේ ප්‍රකාශ කොට නගනවා. කිසියම් ආදානයකගේ මොනවා වුණොත්ද විචල්්‍ය උඩින් නොට් එක දාන්නේ මොකක් වුණොත්ද මේකේ? බිඳුව. මේකේ නොට් එක දාන්නේ මොනවා වුණොත්ද? තෝන. ප්‍රකාශ සියල්ලම තනි ප්‍රකාශයක් විදිහට ලියනවා එකතු කරලා ලියනවා. ප්‍රකාශය තුල ක්‍රියාත්මක වෙන්නේ මොන ద్వාරයේද? නැන්ඩ්. and එක
නැන්ඩගේ උඩින් බාරගෙන ඇන්ඩ් එක ප්‍රකාශ දෙකක් සම්බන්ධ වෙන්නේ මොන ගේට් එකෙන්ද? or ඕර් එකෙන්. එහෙනම් මේකේ ලියුවොත් එහෙම ප්‍රකාශ තුල ක්‍රියාත්මක වෙන්නේ මොකද්ද? or මේක ප්‍රකාශ දෙක වගු අපි කරනවා. එහෙනම් මේක ප්‍රකාශ දෙක සම්බන්ධ වෙන්නේ මොකෙන්ද? දෙකක් තිබ්බනම්. ඇන්ඩ් එකෙන් and again පැහැදිලිද ක්‍රමේ? එච්චරයි. ඉවරයි. දැන් උසස් පෙළ ගාලා හදන්න පුළුවන් ඔයාලට ඕන. කියලා අන්තිම වෙනකම් බෑ. උසස් පෙළේ එන පේපර් එක මම ටිකක් දැම්මොත් එම් ප්‍රශ්නේ ඔය කට්ටිය ගන්නවා ටක් ගාලා ප්‍රකාශය අරන් මෙන්න සර් කියලා පෙන්නනවා. හරිද? තේරුණා නේද? right. ඔව් සර්. පොස් එකේ ඉතුරු POS එකේ ඉතුරු දුර ගත්තේ නැත්නම් පුතේ POS එකේ අපි සලකා බලන ප්‍රතිදානේ බිඳුව වන අවස්ථාව විතරයි. SOP එකේ 1 නම් 1 බිඳුව නම් බිඳුව. පැහැදිලිද? දොන් නම් දොන් සිමන් නම් සිමන් දොන් සිමන් දෙකක් බෑ. හරි අපි ආව ලියුට් එකට අපි ලියාගමු ආපහු. මොකද කට්ටිය අලු වෙන සිග්නල් අවුල්ද? රයිට්. නා පළවෙනි පියවර මෙතන අංක 1 ලියා ගන්න මෙතන අංක 1 දාගන්න. කට්ටකල පියවර ටික ලියා ගන්න අපි රයිට් ඔන්න අංක 1 රයිට් අංක 1 පළවෙනි පියවර. රයිට් ලියා ගන්න රයිට් පළවෙනි පියවර රයිට්. ප්‍රතිදානයේ එකවන අවස්ථා පමණක් තෝරා ගැනීම. මෙතන ලියන්න ප්‍රතිදානයේ එකවන අවස්ථා පමණක් තෝරා ගැනීම. වගුවේ සතිදා වගුවේ කියලා සතිදා වගුවේ ප්‍රතිදානයේ එකවන අවස්ථා පමණක් තෝරා ගැනීම. මෙතන යට දෙවෙනි ක්‍රමේ අපි මේ පියවරට ඒත් එක්කම ලියනවා. එහෙනම් මේ මෙතන ලියා ගන්න සතිදා වගුවේ ප්‍රතිදානයේ බිඳුව වන අවස්ථා පමණක් තෝරා ගැනීම. උඩ 1 යට බිඳුව. සතිදා වගුවේ ප්‍රතිදානයේ බිඳුව වන අවස්ථා පමණක් තෝරා ගැනීම. සත්‍යතා වගේ ප්‍රතිදානයේ බිඳුව වන අවස්ථා පමණක් තෝරා ගැනීම. හරි. 2 SOP එකේ උඩ එකේ 2 දෙකට එන්න 2. ප්‍රතිදානයන් ඉදිරියේ මෙතන ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර යම් ආදානයක අගය සේකායත් කියන්නකෝ ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර යම් ආදානයක අගය බිඳුව නම් එම විචල්‍යයට බිඳුව නම් එම විචල්‍යයට නොට් ద్వාරය ආදේශ කරයි. එම විචල්‍යයට නොට් ద్వාරය ආදේශ කරයි. උදේ උදාහරණ ලියා ගන්න. මෙන්න මෙහෙම. උදාහරණයක් විදියට x not y not කියලා මේ ඒ ආදාන x නම් එහෙමයි එහෙම තමයි y නම් අන්නේ not द्वारे ආදේශ කරයි. ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර යම් ආදායක අගය බිඳුව නම් ආදාන විචල්‍යයට not ద్వාරය ආදේශ කරයි. not ద్వාරය යොදයි. හරි right. දැන් දෙවෙනි එකට යන්න POS ක්‍රමයේ දෙවෙනි එක ලියා ගන්නවා අපි. හරි. දෙවෙනි එක ලියා ගන්න. ඒකෙම පරස්පර ඒ වගන්තියෙන් පරස්පර එක ලියා ගන්න. ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර ප්‍රතිදානයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර යම් ආදානයක අගය එක වේ නම් යම් ආදානයක අගය එකක් වේ නම් ආදාන විචල්‍යයට not ద్వාරය ආදේශ කරයි. ආදාන විචල්‍යයට not ద్వාරය ආදේශ කරයි.
ප්‍රකාශ ගොඩනගන අතර කියන තැන ඉඳන් කියන්නකෝ. ප්‍රකාශය right. ප්‍රතිධාරයන් ඉදිරියේ ප්‍රකාශ ගොඩනගන අතර යම් ආදාන විචල්‍යයක අගේ එක නම් එකක් වේ නම් යම් ආදාන විචල්‍යයක අගේ එකක් වේ නම් ආධාර විචල්‍යයට not ద్వාරය ආදේශ කරත not ద్వාරය යොදයි not ద్వාරය ආදේශ කරයි. හරි නේද? හරි මේකේ තුන්වෙනි එක ඔන්න තුන්වෙනි එක මේකේ තුන්වෙනි එක හරි එහෙනම් උඩේගේ තුන්වෙනි එක අවසානයේ ප්‍රකාශ සියල්ල ලියන්න ප්‍රකාශ සියල්ල එක්කොට ප්‍රකාශ සියල්ල එක්කොට ප්‍රකාශ සියල්ල එකතු කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශ සියල්ල එකතු කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශයන් තුල ප්‍රකාශ සියල්ල එකතු කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශයන් තුල and ద్వාරය ක්‍රියාත්මක වන අතර ප්‍රකාශයන් තුල ඇතුළේ වරාගන්න and ద్వාරය ක්‍රියාත්මක වන අතර ප්‍රකාශ දෙකක් සම්බන්ධ වීම ප්‍රකාශ දෙකක් සම්බන්ධ වීම ඕර් ద్వාරය මගින් සිදුවේ ප්‍රකාශ දෙකක් සම්බන්ධ වීම ඕර් ద్వාරය මගින් සිදුවේ ප්‍රකාශ දෙකක් සම්බන්ධ වීම ඕර් ద్వාරය මගින් සිදුවේ හරි සර් එකයි කියන්නකෝ. ප්‍රකාශ සියල්ල සම්බන්ධ කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශ සියල්ල සම්බන්ධ කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශ සියල්ල සම්බන්ධ කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශ තුල and ద్వාරයේද and ප්‍රකාශ තුල and ద్వාරයේද ප්‍රකාශ දෙකක් සම්බන්ධ වීම ඕර් ద్వාරය යොදාගෙනද සිදුවේ ඕර් ద్వාරය යොදාගෙනද සිදුවේ හරිද හරි අපි ඒකේ දෙවනි ක්‍රමයේ තුන්වෙනි එකට යන් ඒකෙන් පරස්පරය ලියන්න තියෙන්නේ මොකද්ද ප්‍රකාශ සියල්ල මෙතන තුන්වෙනි එක ප්‍රකාශ සියල්ල මෙතෙන්ට යන්න ඕනේ මෙතන තුන්වෙනි එක ප්‍රකාශ සියල්ල සම්බන්ධ කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශ සියල්ල සම්බන්ධ කොට තනි ප්‍රකාශයක් ගොඩනගන අතර ප්‍රකාශ තුල OR ద్వාරයේද OR ద్వාරයේද ප්‍රකාශ තුල OR ద్వාරයේද ප්‍රකාශ දෙකක් සම්බන්ධ කිරීම ප්‍රකාශ සම්බන්ධ කිරීමට and ద్వාරයේද යොදා ගනි ප්‍රකාශ සම්බන්ධ කිරීමට and ద్వාරයේද යොදා ගනි පැහැදිලිද කියපු දේ පැහැදිලිද ළමයි ළමයි පැහැදිලි නේද
බලන්න මම මේ පැත්තක ලිව්වා ඔගේ සාරාංශය. මෙන්න මේක නේද ඔය තීව අපි කොච්චරලා කතා කරේ. ඒකනේ මෙන්න මේ පල්ලෑයකට කියන්නේ එකතුවන්ගේ ගුණිත ක්‍රමය කියලා. උඩේකට කියන්නේ අපි මොකද්ද? ගුණිතයන්ගේ එකතු ක්‍රමය. මෙන්න මේ දකුණු පැත්තේ මම දාලා තියෙන සාරාංශය පැත්තක දාගන්න. ඒක තව පැහැදිලි වෙනවා. මේකේ ප්‍රකාශය තුල ඕර් එක ප්‍රකාශ සම්බන්ධ වීම ඇන්ඩ් එකේ මෙන්න මේ සාරාංශය. හරිද පැහැදිලිද? මේකේ උඩේ එකේ එක මේ එක උඩේ එකේ මේකේ බිඳුව. උඩේ එකේ ප්‍රකාශ තුල ඇන්ඩ් එක යන්නේ ප්‍රකාශය සම්බන්ධ වෙන්නේ ඕර් එකකින්. යට එකේ ප්‍රකාශ තුල ඕර් එක යන්නේ සම්බන්ධ වෙන්නේ ඇන්ඩ් එකකින්. කැන් කියන වැඩි කිරීමනේ. මේ ඕර් අන්න ඒ විදිය. නැත්නම් උදාහරණ දෙකක් මෙතන ලියන්න ප්‍රකාශයක් ඇත්ත ප්‍රකාශයක් ලියන්න. මෙන්න මෙහෙම ලියන්න. right මොකද්ද අපි ලියන්නේ? or උදාහරණයක් ලියාගමු a and b. අපි b භාග කරමු අපි. හරි පස්සේ එහෙනම් මේක or e and b භාග කරමු පස්සේ or ab. සමානයි x අපි හිතමු අපි භාග කරමු මේ දෙකද. පුංචි උදාහරණයක් ලියන්න. මේක අපි a භාග කරමු. මේක b භාග කරමු. අන්න ඒ උදාහරණය. ඔන්න ප්‍රකාශය. මේකටත් ඒ වගේම එකක් ලියාගන්න. ඒ වගේ ප්‍රකාශයක් මේකටත් ලියාගන්න. මේක ඇතුලේ වනේ e or b and e b භාගයට අපි හිතමු සමානයි x. හරි මේ බාධයක් දාමු මේක අපි a භාග කරමු. මේක b භාග කරමු. හරිද? තේරුණාද? හරිද ළමයි? හරි නේද? හරි සර්. හරි. දැන් ඔයා යන්න මෙන්න මෙතෙන්ට. දැන් වගුවට ගිහිල්ලා ටියුට් එකේ වගුවට ගිහිල්ලා පළවෙනිව ක්‍රම දෙකම මේකේ පෙන්නන්න දැන්. මේකේ නම් දැන් වගුවට ගිහිල්ලා මෙතන රවුන්ඩ් මේ අවුට්පුට් එක ගන්න. දැන් මෙතන මේකේ මේ විතරක් ස්ටෝර් ගන්නකො මෙන්න මෙහෙම මේ අවුට්පුට් එක එකවන අවස්ථා ටික විතරක් කඩේරි වලින් පෙන්න ගන්න. ඒ විදිහටම ප්‍රකාශ ටිකක් ලියන්න ඉස්සරහින්. මෙන්න මෙහෙම කරා. මේ ටික තෝරගෙන ප්‍රකාශ තුන ඉස්සරහින් ලියන්න. මෙතන මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්නේ a bar b. මෙතන a b bar ඒ බා වෙන්න
මෙතන B bar. ඊට පස්සේ දකුණු පැත්තේ තනි ප්‍රකාශය ලියන සමාන x කියලා තනි ප්‍රකාශය ලියලා මෙන්න මේ වගේ ප්‍රකාශය ලියලා දාන්න. දෙවෙනි එකෙත් මේක විතරක් ගන්න. මම බෝඩ් එකේ කරලා තියෙන විදිහට වෙන වෙන ප්‍රකාශ අගු දෙකේ ගන්න. දෙවෙනි එකේ ගන්න. දෙවෙනි එකේ ප්‍රතිදානයේ බිඳුව වෙන අවස්ථාව විතරක් තෝරා ගන්න. මේක විතරයි. එක ප්‍රකාශයයි ගොඩ නැගෙන්නේ නේද? මොකද්ද ප්‍රකාශය? A or B. ඊන හරි වෙන මෙතන සමානයි A or B සමානයි A or B සමානයි මෙතන x. right. දැන් මෙතන A bar B or A B bar or A B සමානයි x. හරිද ළමයි? හරිද? ඒක තේරුණාද? නුවන් හරිද පුතේ? නුවන් කුමාර හරිද? හරිද? හේෂාන් හරිද? හරි සර්. මෙතුනි හරිද මෙතුනි? හරි සර්. දිලක්ෂ හරිද? දිලක්ෂ හරිද? දිලක්ෂ විජය වික්‍රම හරිද? මයික් තියාගන්න ඕනේ වැඩ කරනකොට මයික් එක තියාගෙන මම අහනවා ප්‍රශ්න මයික් එකක් හෑන්ඩ් ෆ්‍රී එකක් හරි පාවිච්චි කරන්න මට කතා කරන්න ඕනේ ඔය කට්ටියත් එක්ක ඒ වෙලාවට හරි එහෙනම් අපි යන් ඊගායකට හොඳයි අපි යමු ඊගායකට right අන්තිම එකේ තනි වගුවක් දීලා තියෙන දෙවෙනි උදාහරණේ තනි වගුවක් ඔයා පාට දෙක පෑන් දෙක කරා මෙන්න මේ දෙවෙනි උදාහරණේ ක්‍රම දෙකකට ප්‍රකාශ කොට ගන්න බලන්න මෙන්න මේකේ මෙන්න මේ වගුවේ තුන්වෙනි වගුවේ මෙන්න උදාහරණ දෙකේ මේක වෙනම තෝරා ගන්න මෙන්න මේ ටික SOP ටික වෙනම ගන්න POS ටික වෙනම ගන්න මෙන්න SOP ටික SOP ටික වෙනම තෝරා ගන්න තුනක් තියෙනවා SOP අවස්ථා තුනක් තියෙනවා එක වගුවෙම ගොඩනගා ගන්න ක්‍රම දෙකටම එහෙනම් පළවෙනි එකේ right එහෙනම් SOP ටික ගොඩනගමු අපි right එහෙනම් මෙතන සමානයි A or B A or B බාන එකකවත් දෙවෙනි එකේ මොකක්ද වෙන්නේ A or B මොකද්ද වෙන්න ඕනේ B බා වෙන්න ඕනේ නේද මම B බා එක මම කමාවෙන් දාන්නම් B බා හරි right තුන්වෙනි එක මොකද්ද වෙන්න ඕනේ තුන්වෙනි එක මට කියන්න ප්‍රකාශය කියන්න A මොකද්ද A ද A බාද POS එක මේ A ද A බාද දයාන් A ද A බාද දයාන් A ද A බාද මේක මුතුනිමා මේක A ද A බාද A bar sir. A bar or B bar හරි ඔන්න එහෙනම් ඔන්න එක අර POS එක වෙන POS එකක් ගන්න POS එකේ ප්‍රකාශයත් පොඩ ඈත් වෙන්න ඉවරයි මොකක්ද කියලා වෙන ප්‍රකාශ දෙක ලියන්න POS එකේ මොකක්ද දෙන්නේ A and B bar A and B bar
ඉතින් SOP එකෙන් මේ POS වලින් ලොකු ප්‍රකාශයක් කරා SOP වලින් ලේසි ප්‍රකාශයක් කරා ගේට් දෙකේ එකක් කියලා. හරිද? right. එහෙනම් අපි පල්ලෙහාට යම් බලන්න ඩියුට් එකේ දැන් තමයි වැඩේ තියෙන්නේ. මෙන්න ආදාන තුනක ඔය විදිහම පෙන්නලා තියෙනවා මෙන්න මෙතන ප්‍රොඩක්ට් ටර්ම් මැක්ස් ටර්ම් කියලා පෙන්නලා තියෙනවා. පුතේ බලන්න මේ ආදාන තුනේ වගුවක ඔය ගොඩනගලා මේ ඇවිල්ලා SOP එක මේ A බා B බා උනේ ඇයි කියලා ඔයාලට තේරෙනවා. මෙතන බිඳුවයි මෙතන බිඳුවයි තමයි මෙන්න මෙතන A බා B බා උනේ. C එක උනේ C නිකන් C උනේ මෙතන එක හින්දා බලන්න මේකේ ප්‍රකාශය බලන්න. මේකේ A විතරයි එක ද B බා C බා එන්න ඕනේ. තුන්වෙනි එකේ බලන්න A B C ආවේ තුනම එක හින්දා. මෙන්න ඒ ඉස්සරහින් මේ තනි ප්‍රකාශයක් විදිහට ලියන්නකො p හරි q හරි x එක අවුට්පුට් එක දාලා විතර තනි ප්‍රකාශයක් ලියා ගන්න. මෙතන ලියන්න. තනි ප්‍රකාශයක් විදිහට මෙතන ලියන්නේ. මෙන්න මෙතන මෙහෙම ලියන්න. යට එකෙත් බලන්න යට එකෙත් POS එක දෙවෙනි ක්‍රමේ. දෙවෙනි ක්‍රමේ යට එකේ තියෙන. 1 2 3 ප්‍රකාශ පහක් එනවා. බලන්නකො මා වෙලා තියෙන්නේ මොකීටද කියලා බලන්න මේ එක හින්දා මේ මෙතන b බා උනේ මෙන්න මෙතන B කියන ඉන්පුට් එක එක හින්දා උඩේ එකේ පරස්පර මෙතන B බා C බා උනේ මෙතන B ත් එකයි C ත් එකයි හින්දා මෙතන A බා C බා ABC තුනම උනේ A බා B බා A බා B බා නොයි ටික එහෙනම් SOP තෝරගත්තාම ඉතුරු වෙන්නේ POS එක SOP ටික තෝරගත්තාම ඉතින් ඉතුරු ටික ඉතින් බිඳුව එක බිඳුවනේ තියෙන්නේ එක නැත්තම් බිඳුව එක නැත්තම් බිඳුව හරිද ළමයි මෙතන ප්‍රකාශය ලියන්න දිගට සමාන x කියලා මෙතනත් POS ප්‍රකාශය මෙන්න මෙතන ලියන්න POS ප්‍රකාශය මෙන්න මෙතන එක දිගට ලියාගෙන මෙන්න මේ හරි නේද right එහෙනම් අපි යනවා පළවෙනි ගානට right මෙන්න බලන්න පුතේ STC යන දුම්රිය මාර්ග තුනකි මෙහි කුමන මාර්ගයකින් දුම්රියක් පැමිණියද ක්‍රොසින් රෝඩ් එකේ ගේට් එක වැසිය යුතුයි මැදින් පාරක් යනවා මේ ගේට් එක දා පරිපථයක් නිර්මාණය කරලා හත් දෙනා වගුවක්
ගොඩනගා පරිපථයක් අඳින්න කියලා කියන්නේ ප්‍රකාශනයක් හොයාගෙන පරිපථයක් අඳින්න කියලා තියෙනවා. ඇත්තටම පුතේ ලංකාවේ ඔන්න ඔහොම රේල්වේ ස්ටේෂන් එකක් තියෙනවා. කොහෙද කියන්නේ? ඇත්තටම ඔහොම පාරකුත් තියෙනවා. ප්‍රධාන පාරකුත් යනවා ඔය රේල්වේ තුරු. මොන දැන් සිදුවීමක් දීලා තියෙන්නේ අපිට කිලිම සත්‍යතාව වගුව නෙමෙයි ඔන්න පරීක්ෂක දුන්න සිදුවීමක්. පාරවල් රේල් පාරවල් තුනක් තියෙනවා මෙන්න මෙහෙම. අපි හිතමු ඔන්න රේල් පාරවල් තුනක් මේ දුම්රිය පෙන්නන්නේ මෙන්න මෙහෙම දුම්රිය මාර්ග පෙන්නන්නේ මාර්ග සිද්ධිය මේ. right. මේක S පාර කියන්නේ මෙතන රේග C පාර මේක T පාර කියලා හිතන්න මේවනේ. මෙතන ස්ටේෂන් මේ පාරක් යනවා මෙන්න මේ ක්‍රොසින් රෝඩ් එකේ මේ මෙන්න මේව පාරක් පිටිපස්සේ යනවා ඔන්න ඔහම මේ මාර්ගය ප්‍රධාන මාර්ගය මේකේ ක්‍රොසින් රෝඩ් එකක් මේ රේල්වේ ගේට් එකක් තියෙනවා එකක් මේ මෙතන රේල්වේ ගේට් එක තියෙනවා මේ රේල්වේ මේ දෙකම ක්‍රියාත්මක වෙන්න ඕනේ ඊට සෙන්සර් එකක් මෙන්න මේ හරිය කිලෝමීටරයක් විතර හරි එක සෙන්සර් එකක් හයි කරනවා තව සෙන්සර් එකක් මෙන්න මේ හරියෙන් හයි කරනවා තව සෙන්සර් එකක් මේ හරිය සෙන්සර්ස් තුන එනම් රේල් පාරවල් තුනේ හදපු හයි කරපු සෙන්සර්ස් තුන කිලෝමීටර් එක දුරින් හයි කරලා තියෙනවා. එතකොට කොච්චි එනකොට මේ සෙන්සර් එකෙන් එනවා මේකට මෙන්න S පාර මෙන්න C පාර මෙන්න T පාර. ඇත්තටම මෙහෙම ලංකාවේ දැනක් තියෙනවා කියන්නකෝ බලන්න. සින්දුවකුත් තියලා ඒ නම. ඔව්. දිලක්ෂිකා කියන පේරාදෙනිය කියලා. ඔව් පේරාදෙනිය හන්දිය විශ්වවිද්‍යාලේ ගාවේ පේරාදෙනිය හන්දිය සරසවි වෙන්නේ පේරාදෙනිය හන්දිය කියන ස්ටේෂන් එක මේ එන්නේ කොළඹ ඉඳලා කෝච්චිය මේ එන්නේ කොළඹ මේ තියෙන කැන්ඩි ස්ටේෂන් එක මෙතන තියෙන්නේ මෙතන තමයි කැන්ඩි ස්ටේෂන් එක තියෙන්නේ මේ තියෙන්නේ බදුල්ල මේ පැත්ත තමයි බදුල්ල මේ පැත්ත තමයි බදුල්ලට යන්න ඕනේ. එහෙනම් මෙහෙම කොළඹ ආපු කොළඹ ඉඳලා නුවර මෙහෙම ආපු කට්ටිය බදුල්ල යන්නේ මේ පැත්තට. බලන්න ඕනේ නැතිව කෝච්චි මේ පැත්තට ඉඳගෙන ආපු කට්ටිය නුවර එන්නේ මෙහෙම. බදුල්ල යන්නේ මෙහෙම. එහෙමද බලන්න කෝච්චිය ගිහිල්ලා ඇතිනේ. හරි. එහෙනම් මෙන්න මේ විදිහේ ඇත්තට පේරාදෙනිය පාර යනවා මෙන්න මේ විදිහට කෝච්චි කොහෙන්ද එකක් ආවොත් මේ රේල් ගේට් එක වැඩ කරනවා. බලන්න නැද්ද කියලා වාහන නවත්තලා තියෙන දෙපැත්ත. හරි එහෙනම් සෙන්සර්ස් තුනක් හයි කරලා තියෙනවා. එහෙනම් S පාර C පාර T පාර. ඔන්න සෙන්සර්ස් තුන මේ සෙන්සර්ස් තුනෙන්ම මේ පරිපථයට ආදාන ලැබෙනවා. මේකෙමුත් ලැබෙනවා. පීඩන සංවේදක තියනවා කියලා හිතන්න මේ තුනෙන්ම ලැබෙනවා. එහෙනම් ආදාන තුනක් සංඥා තුනක් එනවා. තුනකින් කියන උපකරණ. එහෙනම් සත්‍යතාවක කොච්චරද? සත්‍යතාවක ආදාන කීයද? ළමයි ඔය කතා කරන්නේ සත්‍යතාවක ආදාන කීයද? 3යි. 3යි. හරි ඔන්න බලමු. ඔන්න ගොඩ නගනවා අපි. ඔන්න බලන්න. ඔන්න S පාර, ඔන්න T පාර, ඔන්න C පාර. ඊ අවුට්පුට් එකේ M කියලා ගමු. හරි. හරියට 0.4යි එකේවා 4යි 0.2යි 1.2යි 0.2යි 1.2යි අන්තිම එක 0.1යි 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 0.1 මෙන්න වියැගේ අවස්ථා මේ රේල් පාරේ මෙන්න මේ පරිපථ මේ රේල් පාරට අයි කරලා තියෙන මේ රේල් ගේට් එකට සංඥා ලැබෙන අවස්ථාවේ මේ එකකින් S සෙන්සර් එකකින් එන්නේ නැහැ ඉන්පුට් එක T එකකින් එන්නේ නැහැ C එකකින් එන්නේ නැහැ එහෙනම් කෝච්චියක් එනවද නෑ. එහෙනම් ඒ වෙලාවේ රේල් ගේට් එක වැහෙන්න ඕනේද නෑ. ඒ පුතේ වාහන වල යන්න ඉඩ තියෙන්නේ නම් මේ වෙලාවේ මේ රේල් ගේට් එක ක්‍රියාත්මක වෙන්න බෑ මෙන්න C පාරේ කෝච්චියක් එනවා දැන් මොකද වෙන්න ඕනේ රේල් ගේට් එක විදුලි ධාරාවක් ගිහින් රේල් ගේට් එක ක්‍රියාත්මක වෙන්න ඕනේ. මෙන්න T පාර එනවා. අරෙන්න ඕනේ නේද? ඔව්. පාරවල් දෙක එනවා. බදුළු කෝච්චියයි නුවර මේ කොළඹ කෝච්චිය දෙක වෙනවා. මේක එනවා. මේ පාරවල් දෙක එනවා.
මේ පරවල් දෙක තුනක මේ සමහර වෙලාවට මේ වගේ සමහර ඉම්පොසිබල් විය නොහැකි. ඒ වුණත් අපි පරිපතය හදන්නේ මේ එන්ජින් ඩ්‍රයිවර්ලා නැතුව එන්ජින් යන කාලේ ලංකාවේ එන්ජින් ඩ්‍රයිවර් නැතුව එන්ජින් එක ඔහේ ක්‍රියාත්මක යන කාලේ කෝච්චි තුනක් එන්නේ නැති වෙයි කියලා කියන්න බෑනේ අපිට. ආවොත් එන්නේ නැතිව වැට්ට. අපි ආවොත් ඒ හැමෝම ක්‍රියාත්මක මෙතන අනිවාර්යයෙන් එලා රේල් ගේට් එක ක්‍රියාත්මක වෙන්නම ඕනේ. සමහරව ඉම්පොසිබල් අවස්ථා තියෙනවා මේක. ඒක හරි. හරි. ඊය නොහැකි අවස්ථා තියෙනවා. හරි. එහෙනම් මෙන්න සත්‍යතාවක් මෙන්න ප්‍රතිදානය. දැන් අපි ගාව තියෙන ආයුධ දෙක දානවා. දැන් ඇත්තටම මේක දැන් එකේවද වැඩි බිඳුවේවද වැඩි? එකේවා එහෙනම් අඩු මොකද්ද? බිඳුව එහෙනම් ඒකට ගැලපෙන ක්‍රමය මොකද්ද? අපි ඉගෙන ගත්ත අර ක්‍රම දෙකේ SOP ද POS ද? POS ඒක දාමු විදාල ප්‍රකාශයක් ගමු වෙනවා. SOP ඕනේ දෙකෙන්ම එකනේ කරාට දෙකෙන්ම ඕනේ. එකකින් ගන්න මොකක් හරි ප්‍රකාශය. බිඳුව වල නම් බිඳුවෙන් ගන්න එකේ වල නම් එකකින් ගන්න. හරි. දැන් මොකක්ද එරන් SOP ප්‍රකාශය මට කියන්නේ? sorry POS ප්‍රකාශය කියන්නේ. මේක සලකලා බලන්න දැන් ප්‍රකාශය ගොඩනගමු. එකක් මොකද්ද? S. අනිත් එක මොකද්ද? T. අනිත් එක මොකද්ද? C ප්‍රකාශ තුල ක්‍රියාත්මක වෙන මොන ගේට් එකද? not ඈ? or ඕර් එක. ඇයි එකක්වත් භාග කරේ නැත්තේ? ඇයි භාග කරේ නැත්තේ එකක්වත්? එක නැත් එක නෑ. එච්චර. ඕර් ගේට් එක අඳින්න මේ ඕර් ගේට් එක මේ තියෙන්නේ. මෙන්න පරිපත. ඔය සර්කිට් එක හදා ඔය රේල් ගේට් එකට හරියන්නේ මෙන්න මේ SOT or C කියන ගේට් එක නෙමෙයි ඇත්තටම. ඔක තමයි. ඒක ආදාළ තුනේ ඕර් ගේට් එක නෙමෙයි ඕර් එකේ සත්‍යතාව වගුවනේ මේ තියෙන හරියටම හරි නේද? ඔව් සර්. දැන් අපි මේක ඇන්නනම් පුතේ දැන් මේ හතක් ගත්ත ප්‍රකාශයක් ගත්තා POS එක SOP ගත්තා ඒක සුළු කරලා අන්තිමට මෙතෙන්ට වෙනවා. ඒක සුළු කරන්න තියෙනවා. අපි නීති ඉගෙන ගන්න නෑනේ මේ පාඩමේ. මම ගිය අවුරුදු ගියේ කලින් කටට ඉගෙනුවා නේද බරක් අපරාධයක් ඒ කාලේ. දැන් මම ඒක ලෝස් උගන්නන්නේ නෑ. හරි. දැන් මම ගියා ඊට කලින් අවුරුද්දේ උසස් පෙළ ගානත් හදලා තමයි උසස් පෙළට ඒ අවුරුද්දේ ආපු ඒ ලෙවල් ගාන හදවලා තමයි ළමයි. දැන් උන්ට කියන්නේ නෑ මෙතන උඹලා හදන්නේ ඒ ලෙවල් කියලා. එහෙමත් හදන්නේ නෑ. මම මේ ගණන්ටි කරලා ඒ ලෝසු දුගන්නලා මම ගානක් දෙනවා හදන්න කියලා. හදලා ඉවරනම් පස්සේ මම කියනවා ඔය කට්ටිය හැදුවේ ගිය අවුරුද්දේ ඒ ලෙවල් පේපර් එකේ ගාන කියලා. ඒතකොට ඇස් ගිරිය මුඩ යන්නේ. හරි? රයිට් ඔන්න. ඔන්න ක්‍රමේ හරිද? ලේසිද? නෑ මේ ප්‍රකාශය මේ වගේ දාලා ඔන්න පරිපතේ හරි. සුතිලා වගුව ඇදලා පල්ලෙයා ප්‍රකාශය ගොඩනගන්න. පස්සේ ගාලා බලමු එහෙනම්. නිවසක ප්‍රධාන දොරටුව ඉදිරියේ ඇති පාපිස්ස මත යමෙකු සිටගත් විට සහ අවට පරිසරයේ කළුවර වූ විට සහ කියන අර්ථයෙන් ගම්ම්‍ය වන්නේ සහ කියන අර්ථයෙන් මොන ගේට් එකක්ද පුතේ අපිට දැනෙන්නේ හැගෙන්නේ? and gate එක and එක or කියන එකකින් හෝ කියන එකෙන් මොන ගේට් එකද? තියනවා නම් නෑ නැත්තම් තියනවා කියන්නේ මොන ගේට් එකද? තියනවා නම් නෑ නැත්තම් අන්නේ ඒ තුන ඔය මේ වගේ ගණන් හදනවා තමයි දැන් හරි දැන් ඕක අපි දැන් විද්‍යාත්මකව අපි දැන් සුළු කරන්න අපි දැන් නීති ඉගෙන ගත්තේ නෑනේ දැන් මනෝමෙන් තමයි හදන්න ඕනේ දැන් මේ වගේ පොඩි පොඩි ඒවා මනෝමෙන් පුළුවන් හැබැයි ආදාන ප්‍රමාණය වැඩි වෙනකොට නේද ABCD EF වගේ ආධාර ගන්නකොට අපිට ඔහොම මනෝමෙන් අපිට තුලනය කරගන්න බෑ. එතකොට තමයි නීති පාවිච්චි කරලා ක්‍රමය ගන්න හරියට සුළු කරලා ගන්න. මේ වගේ අපිට මනෝමෙන් නිකන් හදන්න පුළුවන්. ඔන්න බලන්න මේ පොඩි ඉරක් ගහගන්න මෙන්න මේ වගේ ගාන කියවර යනකොට. යමෙකු සිතගත් විට සහ අවට පරිසරයේ කළුවර වූ විට. කෙනෙක් එන්නත් ඕනේ අවට පරිසරයේ කළුවර වෙලා තියෙන්න තුනේ.
කෙනෙක් එන්නත් ඕනේ එන එක කියන්නේ අපි පුද්ගලයෙක් එනවා කියලා කියන අනිවාර්යයෙන් යට පීඩන සංවේදනයක් හයි කරලා ඇති. අවට පරිසරේ කලවර වෙන්නත් ඕනේ. අවට පරිසරේ කලවර වෙන්නත් ඕනේ. කියන්නේ එරන් ආලෝක සංගේ ලයිට් සෙන්සර් එකක් ඇති ඒක 6න් පස්සේ හරි ක්‍රමයක් 6න් පස්සේ 6 හවස 6 ඉලා පාන්දර 6 වෙනකන් හරි මේ අර ඔටෝ පත් වෙන බල්බ් එහෙම තියෙන්නේ ඔය පාරේමනේ ඔටෝ ඔන් වෙන ඔෆ් වෙන. මේ වීදි පහන් තියෙන්නේ. හරි ඒ වගේ. විට ස්වයංක්‍රීයව දැල්වෙන පහනක් දොරටුව ඉදිරි පිටට සවි කිරීමට අවශ්‍ය වෙත. ඇත්තට මෙහෙම බල්බ් තියනවා නේද පුතේ? ඔය ගෙවල් වල ආයේ වෙලන්සල් වල එහෙම තැන් වල ඔය සිකියුරිටි බල්බ් තියනවා නේද? කවුරු හරි යනකොට එනකොට දොර ගාව බල්බ් එක ඔන් වෙනවා. එතකොටනේ අපි ඇතුළේ බලන්නේ කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. එහෙම නේද? රයිට්. මේ නිසා ආවේ පීඩන සංවේදකයක් හා ආලෝක සංවේද මේ දැන මේ වෙනකොටම ආදාන කීයක් අපි හොයාගත්තද? කියන්නේ ළමයි? දෙක. දෙකයි. දෙකක් එකක් තමයි පීඩන සංවේදකය අනිත් එක ආලෝක සේනාවේ පරිපතයේද පීඩන සංවේදකයන් සහ ආලෝක සංවේද දෙකෙන්ම ආදාන එනවා. මේ සඳහා භාවිත කරයි. ඇන් එකයි ඕර් එකයි නොට් ద్వාර පමණක් භාවිත කරනවා. මූලික ద్వාර තුන පාවිච්චි කරලා තාර්කික පරිබය නිර්මාණය කිරීමට වැවරිය ඇත. ඔන්න ඔයාලට සර්කිට් එකක් හදන්න තියෙනවා. සර්කිට් එක හදන්න කලින් ටේබල් එකක් ගොඩනගා ගන්න ඕනේ ඔයාලා වගුවක්. මෙන්න බලන්න. යමෙකු දොර පාපිස්ස මත සිටගත් විට පාපිස්සේ යටදී පීඩන සංවේදකයේ බිඳුවේ ඉඳලා කවුරුත් නැත්තම් පීඩන සංවේදකයේ බිඳුවයි. කවුරු ආවොත් පීඩන සංවේදකයේ මොකද්ද? එකයි. දැන් පීඩන සංවේදක තියෙනවා. ඒ දොර වල බිම් බෝම්බ වලින් බට්ට වලින් බිම් බෝම්බ වලින් පීඩන සංවේදක තියෙනවා. හරි? රයිට්. ඉත වෙනස් වෙයි. අවට පරිසරයේ කළුවර වූ විට ආලෝක සංවේදකයේ බිඳුවේ ඉඳලා එක වෙනවා. හොඳට මතක තියාගන්න. අවට පරිසරයේ කළුවර වූ විට කළුවරන දවල් නම් මොකද්ද මේක? එකයි දවල් නම් බිඳුවයි පුතේ. අවට පරිසරයේ ආලෝක සංවේදක බිඳු වෙන අවස්ථාවේදී ආලෝකමත් වූ විට හරියන්නේ. දවල් වෙලාවේ තමයි මොකද්ද? එකයිනේ. එක. එකයි සර්. එකයි පුතේ රෑ කියලා කියන්නේ මොකද්ද? බිඳුව බිඳුව. එහෙනම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. අනේ මොකද අඩු වෙන්නේ කට්ටිය? වෙන වෙන ක්ලාස් වලට යනවද? අවශ්‍ය රයිට්. එහෙනම් මේක වෙන්න ඕනේ. මේ බලන්න. හරි. මෙතන වෙන්න ඕනේ. එහෙනම් මේ එකක් වෙන්න ඕනේ. එහෙනම් එකක් පීඩන සංවේදකයේ එක වෙනකොට ආලෝක සංවේදකයේ මොකද්ද වෙන්න ඕනේ? බිඳුව වෙන්න ඕනේ. එහෙම නේද? ඈ අන්න එහෙම වෙනකොට තමයි මෙතන බල්බ් එක පත්තු වෙන්නේ. එතකොට තමයි මෙතන ඔන් බල්බ් එක ඔන් වෙන්නේ. හරි. ඔන්න බලන්න. මෙන්න බලන්න. තුන්වෙනි එක හස්තියෝ පහන ක්‍රියාත්මක කිරීමට සඳහා ස්විච් එකක්ද අවශ්‍ය වෙයි. මොකද්ද මේ හස්තියෝ? පුතේ ගේ ඇතුළේ මේ බල්බ් එක ඕන වෙලාවට ඔන් ඔෆ් කරන්න ස්විච් එකකුත් තියෙනවා. දැන් ආදාන කීයද? 3යි මේ බල්බ් එක හැසිර වෙන්න පුතේ මේ බල්බ් එකේ ක්‍රියාකාරීත්වයට ඇත්තටම ආදාන 3ක් විදියට ගන්න ඕනේ. අර මොනවද ගේ ඇතුළේ ස්විච් එක දැම්මොත් දැම්මා තමයි. නැත්තම් නැහැ. ඔෆ් කරලා තිබ්බොත් ඔෆ් කරලා තිබ්බා. ඔන් කරලා තිබ්බොත් එහෙම තමයි මේ විදිහට ඔටෝමේටර් රෑට අපි හවසට ඔන් කරලා තියනවා මේ. එතකොට මොකද වෙන්නේ? ඔන් කරලා තිබ්බාම ඔන්න එනවා. ඔන් කරලා තිබ්බම ආයෙත් ඔන් රෑ නිදා ගන්නකොට ඔන් කරපුවා ඔන්න එතකොට තමයි ඔන්න ක්‍රියාත්මක වෙන්නේ. ස්විච් එක ඔන් කරලා තියෙන්න ඕනේ මේක ඔටෝමැටික් කෙනෙක්. ඉදිරිය සැපේනවා. එතකොට කියලා අපි හිතමු. හරි. දැන් එහෙනම් අපි සත්‍යතාව වගුව අඳිනවා. එහෙනම් අපි ගමු දැන් ඔයා එහෙනම් මුලින්ම ලියන්න ඕනේ. ඔව් පුතේ. ඔයා මුලින්ම ලියන්න ඕනේ. ඔයාගේ දැන් මෙතන දීලා නැහැ. සංවේදක තුනේ නම් තුනට ඔයා ආදේශ කරන උපකල්පනය කරන විචාලේ නම් ටික දෙන්න ඕනේ. ඔයා එහෙනම් මුලින්ම ලියන්න ඕනේ මොකද්ද? ඔයා ගන්නවා යාන්ත්‍රික ස්විච් එක කියලා අපි ඉස්සෙල්ලාම ගමු ඈ. ඒක ලේසි රයිට් යාන්ත්‍රික ස්විච් එක. යාන්ත්‍රික ස්විච් එක. යාන්ත්‍රික ස්විච් එක අපි ගන්නවා මොනවා කියලාද? සමානයි අපි ගමු මොනවද?
යාන්ත්‍රික ස්විචය අපි කියමු ඉන්නකෝ මම යාන්ත්‍රික ස්විචය අපි ගමු E ලෙසද කියලා ගමු E යාන්ත්‍රික ස්විචය උඩින්ම එක ලියන්න ඕනේ right ලෙසද ඊළඟට පීඩන සංවේදකය පීඩන සංවේදකය B ලෙසද පීඩන සංවේදකය B ලෙසද ආලෝක සංවේදකය ආලෝක මුලින්ම ලියන්නේ ආලෝක සංවේදකය C ලෙසද උපකල්පනය කරමි ලෙසද ඒක ලියන්නම ඕනේ නැත්නම් වැරදි උපකල්පනය උපකල්පනය කරමි කියලා උඩින්ම මේ වගන්තිය ලියන්න. අන්න හරි මෙන්න මෙහෙම. ඊට පස්සේ සත්‍යතාවක ගොඩනගන්න. දැන් සත්‍යතාවක ගොඩනගන්න. ආදාන තුන. මේ ඇවිල්ලා ස්විච් එක. මේ ඇවිල්ලා මොකද්ද? පීඩන සංවේදනය. මේ ඇවිල්ලා මොකද්ද? ආලෝක. මෙන්න ලයිට් එක. සර් ටිකක් ලොකුවට ලියන්නකෝ. හරි දැන් පීඩන ස්විච් උඩින් ලියන්න අපි මම නිකන් ඔයා මේක ලියන්න ඕනේ. ඔයා උඩ උපකරණ ලියුවා. මේව ලියන්න ඕනේ ඔයා. මම නිකන් ගත්ත ලියුවේ. ඔයා උපකරණ වලින් ලියලා තියෙනවා. ආයේ මේක ලියුවා පස්සේ මේව ලියන්න ඕනේ නැහැ. ඔය උපකරණ වලින් ලියුවා ලෙස ගනිමික ලියුවා. හරිද? A කියන්නේ ස්විච් එක, B කියන්නේ පීඩන, C කියන්නේ ආලෝක. හරි. ලයිට් ආලෝක. බලමු ඒක ලයිට් එක පත් වෙන්නේ මොන වෙලාවෙද? අපි ගමු අවුට්පුට් එක L කියලා ලයිට් එක කියලා. නිකන් අපි හිතමු. ඒ ලයිට් එක පත් වෙන්න මොන අවස්ථාවද නිකන් හිතන්න පුතේ. මේ මෙතන අපි බලමු මොන අවස්ථාවේ ලයිට් එක පත් වෙන්න ඕන අවස්ථාව කියන්න බලන්න. ස්විච් එක අනිවාර්යෙන් මොකද්ද වෙලා තියෙන්න ඕනේ? ඔන් වෙලා තියෙන්න ඕනේ. අපි මේක ස්විච් එක කියලා ගමු. පීඩන එක මොකද්ද වෙන්න ඕනේ? එකද බිඳුවද? පුද්ගලයෙක් එනවා කියලා කියන්නේ? කියන්න පුද්ගලයෙක් එනවා. එක. දැන් දෙවනි එක. ආලෝක මොකද වෙන්නේ? එකද බිඳුවද? බිඳුව. බිඳුව. මෙන්න මේ අවස්ථාවවලදී අනිවාර්යයෙන්ම බල්බ් එක මොකද වෙන්න ඕනේ? ඔන්න නෝ. ඔන් වෙන්න ඕනේ. බලමු එහෙම අවස්ථා හොයන්නකෝ වගුවේ. එක බිඳුව ඔන් වෙන්න ඕනේද? බෑ. එක බිඳුව එක ඔන් වෙන්න ඕනේද? නෑ සර්. බෑ. එක බිඳුව
පුළුවන් සර්. ඔන්න පුළුවන්. එක එකයි එකයි බෑ බෑ සර්. සර්. මේ අවස්ථාව ගැන මොකක්ද කියන්නේ? මේ අර වගේ අවස්ථාවක් තියෙනවා මේ බලන්න. 1 බිඳුවක් හොයාගන්න පුළුවන්. හරි ඒ වගේ එකක් නැහැ. මේ මෙතන දැන් පුළුවන් හොයාගන්න. ඇයි මේ අවස්ථා හතරේම මොනවා කියලාද අපි කියන්නේ? ඈ ඔන්නෙන්න බෑ. ඇයි ඒ? ස්විච් එක මොකද්ද? ඔව්. ඔෆ්. ඇක්චුලි ස්විච් එක ඕෆ් කරලා ඉතින් කරන්ට් එක එනවා මෙයා වැඩ කරන්නේ. ගේ ඇතුලේ ස්විච් එක ඕෆ් කරලා බල්බ් එක ඔටෝමැටික් වෙයිද? බැහැ. මොන අවස්ථාවද? මේ අවස්ථාව විතරයි. එහෙනම් අපි මේ බලමු මේ අවස්ථාවේ අපි ගමු මේ මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුව මෙතන මොකද්ද වෙන්න ඕනේ? එක. මෙතන පැහැදිලිද? හරි. දැන් අපි ගමුද බලන්න මේකට ප්‍රකාශයක්. මොකද්ද? SOP ප්‍රකාශයක් ගමු බලන්න. කියන්න බලන්න. කියන්න ප්‍රකාශයක් ගොඩනගන්න. SOP ප්‍රකාශයක් ගොඩනගන්න පුතේ. දැන් දන්නවනේ POS බිඳුවේ SOP ප්‍රකාශයක් ගොඩනගන්න එක. A B C බා. A B C බා. හරි. මේවා මේ හරි. A B C බා මේක අපි එක බිඳුව හරි ඒක තමයි ඉතින් එකේ A B C බා මේ A B C එක බා වෙන. right and එක. මේ මොකද්ද මේ සංවේදකය? ස්විච් එක. මේ මොකද්ද? පීඩන. මේ මොකද්ද? ආලෝක. හරි නේද? දැන් මේ බලන්න මේකට දැන් මේ ප්‍රතිදාවකු දාලා බලන්න බිඳුව මොකද වෙන්නේ කියලා මෙතන බිඳුවයි. එහෙනම් මේ බල්බ් එක පත් වෙන මොන අවස්ථාවේද? A B මොකද්ද? C ආලෝකේ එකද වෙන්න ඕනේ බිඳුවද? බිඳුව. බිඳුව. ආලෝකේ එක වුණොත් හැම වෙලාවෙම මොකද මේ නොට් එකකින් කරන්නේ? බිඳුව කරනවා. ඒ කියන්නේ ආලෝකයේ වෙලාවේ බල්බ් පත් වෙන්න එපා කියන්නේ. ආලෝකයේ බිඳුව වෙලාවේ තමයි ආලෝකයේ බිඳුවයි. පීඩන ස්විච් එකත් ඔන් කරලා ගියේ ඇතුලේ. පුද්ගලයෙකුත් ඇවිල්ලා. රෑ කියලා අඳුරගන්නේ කොහොමද? මේකේ කරුවල වලින් මොකද කරන්නේ? කරුවල කියලා අපි උපකල්පනය කරේ මොකේද? දවල් නම් තමයි ආලෝක සංවේදක එක. දැන් රෑ කියලා කියන්නේ මොකද්ද? බිඳුව. බිඳුව. එහෙනම් ඩග්ගාලා මේ දෙක මේ ඉන්පුට් දෙක එක වෙච්ච ගමන් මෙයා මොකද කරන්නේ මේකේ? ආලෝක තුන්වෙනි ඉන්පුට් එක මොකද කරන්නේ? එක කරනවා. තුන්වෙනි ඉන්පුට් එක මොකද කරන්නේ? ඩග්ගාලා බිඳුව. එක. එක වෙච්ච ගමන් AND එකට 1 1 කියලා කියන්නේ AND එකේ අනිත් පැත්තේ අවුට්පුට් එක කීයද? 1යි. 1යි. 1යි කියලා කියන බල්බ් එක මොකද වෙන්නේ? ඕෆ් වෙනවා. ඕෆ් වෙනවා. ඔන් වෙනවා. ඔන්න එනවා. තේරුණාද? තේරුණාද තමයි? ඔව් සර්. හරි. වැඩි ලොකුවට හිතන්න එපා වලි. රයිට්. සර් ආපහු කියලා දෙනවද? හරි. සර් ආපහු කියලා දෙනවද? සර් දැන් ක්ලාස් තියෙනවා. ඉන්න රජිත හරි. හරිද පුතේ එහෙනම්? හරි සර්. ආපහු මේ හරි කියලා සර්. සහන් සර් තේරුණාද? ආපහු කියලා දෙන්න ඕනේද? කියන්නේ ඩක් ගාලා කියන්නේ. ඔව් සර් රයිට් හොඳයි. එහෙනම් ඔන්න ආපහු කියලා දෙන්න රයිට් මම ඔන්න ටග් ගවන්න බලන්න එහෙනම්. හරි. එහෙනම් මේ අපි දැක්කේ දැන් ස්විච් තුලනේ දැන් මේ තියෙන්නේ. right
හරි. මේ අපි output එක L කියලා ගමුකෝ light එක L. එහෙනම් මේක switch එක මේක පීඩන මේක ආලෝක. සාහන්සා කියන්නකො බලන්න ওই බල්බ් එක පත්තු වෙන්න ඕනේ කියලා ඔය කතාවේ කියන්නේ ඔය සිදුවීමේ කියන්නේ මොනවද පරීක්ෂක කියන්නේ අපිට? එයා කියනවා හැබැයි ගේ ඇතුලේ ස්විච් එක දාලා තියෙන්නත් ඕනේ. කොහොමද දාලා තියෙන්න ඕනේ? එතකොට බල්බ් එකේ කරන්ට් එක එන්නේ. පුද්ගලයෙක් එන්නත් ඕනේ. හැබැයි රෑ වෙන්නත් ඕනේ. දවල්ට පුද්ගලයාට බල්බ් පත්තු වෙලා කරන්ට් එක පිච්චෙන එක විතරනේ වෙන්නේ. හරිනේ කතාව. දවල් පුද්ගලයෙක් ආව කියලා බල්බ් එක පත් වෙන්න ඕනේ නැහැ. තේරුමක් නැහැ නේ පත් දවල්ට පිළිස් ඇතුලට පේනවනේ හොඳට. ආලෝකේ දවල්ට තියෙනවනේ. අර රෑට තමයි මේක වැඩේ වෙන්න ඕනේ. රාත්‍රී වෙන්න ඕනේ. එහෙනම් ওই සංවේදක තුන අපි ගත්තොත් එහෙම A කියන්නේ ස්විච් එක මේ ඇවිල්ලා ස්විච් එකනේ B කියලා කියන්නේ පීඩන සංවේදකය හරි ඔව් මේක පීඩන මේක පීඩන C කියලා කියන්නේ ආලෝක යා කියන්නේ මොකද්ද පරීක්ෂක කියලා මොන අවස්ථාවද දවල් වෙන්න මේ ස්විච් එක දාලා තියෙන්නත් ඕනේ ඒකේ ඒ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ B කියන්නේ පීඩන මොකද්ද වෙන්න ඕනේ? දැන් ඔගේ ගානේ කියනවා පුද්ගලයෙක් ආපුවාම බිඳුවේ ඉඳලා 1 වෙනවා කියලා කියනවා. එහෙනම් පීඩනය මොකද වෙන්න ඕනේ? පීඩන සංවේදකේ. බිඳුව දෙකද? 1 වෙන්න ඕනේ. ආලෝක සංවේදකේ රෑ මේ වැඩේ වෙන්න ඕනේ. රෑ කියන්නේ මොකද්ද ඔය ගානේ හැටියට? බිඳුව. රෑ කියන්නේ බිඳුව. දවල් වුණොත් මෙහෙම වුණොත් වැඩක් නෑ. බල්බ් එක පත් වෙලා වැඩක් නෑ. දැන් C බිඳුව වෙන්න ඕනේ අනිවාර්යෙන්ම. එහෙනම් එහෙම තරක් හොයාගන්නකො මේ කොහෙද එහෙම තරක් තියෙන්නේ මේ ඉන්පුට් මේ අවුට්පුට් එක මේ ඉන්පුට් තුන සමාන තරක් තියෙන්නේ කොතනද 1 බිඳුව කොතනද මේ තියෙන්නේ එහෙනම් මේ අවස්ථා මේකේ බල්බ් එකක් පත් වෙන්න ඕනේ මේකෙත් නැහැ මේකෙත් නැහැ මේකෙත් නැහැ මෙන්න බල්බ් එක වැඩ කරන්න ඕනේ මේකෙත් එපා මේක එපා කියලා කියන්නේ ඒ කියන්නේ ස්විච් එක දාලා තියෙන්නේ මේ මෙතන පුද්ගලයෙක් ඇවිල්ලා ඉන්නවා. ඇයි මෙතන එපා කියන්නේ මේක එක කියලා කියන්නේ මොකද්ද? ආලෝක සංවේදී එකයි කියන්නේ මොකද්ද? දවල්ට ලයිට් ඕනේ නෑනේ. එහෙනම් මේ අවස්ථාව. එහෙනම් මේ අවස්ථාවේ දැවන්නේ ඔව් දවල්. එතකොට මෙතන එහෙනම් මේ බිඳුවයි මේ පාර මෙතන බිඳුවයි අවුට්පුට් එක. මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන බිඳුවයි මෙතන එකයි. මෙතන බිඳුවයි. එහෙනම් අපි ක්‍රම දෙකක් දන්නවා. දැන් සත්‍යතාවකකින් පාර මේ ප්‍රකාශ ගන්න SOP POS එකේ වලඩු බිඳුවේ වලඩු එකේ අපි එකේ අපි ටක් කරලා මේකට ගමු එක රයිට් මේකට ප්‍රකාශයක් අපි කොට නගනවා මේ බලන්න එකකින් බා කරන්නේ B එකයි අන්න C කියන එක බිඳුව හින්දා බා කරන ප්‍රකාශය ඇතුලේ අපි කොට තියෙන ඇන්ඩ් එක SOP ඔන්න SOP ප්‍රකාශ සමානයි අරවදී AB එක අපි මේක පරිපතය කරමු නේ ඔන්න A මෙන්න B ඉන්පුට් එක මෙන්න C ඉන්පුට් එක C එක හැබැයි නෝට් කරන්න ඕනේ C බාර් අන්න කතා ඔන්න C ඉන්පුට් එක රයිට් ගේට් එක ඇන්ඩ් මේ ප්‍රකාශය තුල ඇන්ඩ් එකට යන්නේ අවුට්පුට් එක ඔන්න එන්නේ අපි ලියවුවා එහෙනම් මේක A මේක B මේක C එහෙනම් මේක එන්නේ A B C භාවස්ථා හරිනේ දාලා බලන්නකො දැන් මේ හැම අවස්ථාවෙම වෙන්නේ මේ ඔක්කොම මේ තුනම බින්දු දාලා බලන්න මොකද වෙන්නේ කියලා බින්දු වෙන්නේ මේ දැන් ඕකේ අවස්ථාව බලන්න මොකද්ද කියලා හරිම අවස්ථාව බල්බ් එක පත් වෙන අවස්ථාව මෙන්න මේ එකයි මේ බලන්න මෙතන එකයි කියලා කියන්නේ පීඩන ස්විච් එක කරන්ට් එක එනවා එහෙනම් කියන්නේ ස්විච් එක දාලා B එකයි කියලා කියන්නේ මොකද B එකයි කියලා කියන්නේ පුතේ ඔන්න පුද්ගලයෙක් ඇවිල්ලා පීඩන සංවේදකයේ බින්දුවේ ඔන්න බරක් දැරිලා සංවේදනය එක වෙනවා ඔන්න පීඩන සංවේදකයේ සංඥාවක් නිකුත් කරන්න පටන් ගන්නවා පීඩන සංවේදකයේ සංඥාව නිකුත් කරන්න පටන් ගන්නවා මෙතන ආලෝක සංවේදකයේ බින්දුව වෙලා ඒ කියන්නේ ආලෝක සංවේදකය අක්‍රිය වෙලා තියෙනවා දවල්ට තමයි සක්‍රිය වෙන්නේ දවල්ට සක්‍රිය වෙලා මේ ආලෝක සංවේදකයේ අක්‍රිය වෙලා තියෙනකොට උඩ දෙකින් එක එක සංඥා දෙකක් ඉන්පුට් දෙකක් ලැබෙනවා නම් ටක් ගාලා මෙයා මොකද කරන්නේ ආලෝක සංඥාව මේ වෙලාවේ තියෙනකොට මේ බිඳුව වෙනකොටම මේක ආලෝක සංඥාව බිඳුවයි. ඒ ආලෝක සංඥාව සක්‍රිය නැහැ. ඒක සක්‍රිය වෙන්නේ දවල්ට. රෑ වෙච්ච ගමන් එයා ඕෆ් වෙනවා. එතකොට මෙතන මෙයා බිඳුවයි.
බිඳුව වෙච්ච ගමන් මෙතන එනවා ඩක් ගාලා එක කරනවා. එක වුණොත් බිඳුව කරලා කවදාවත් මේ ඇන්ඩ් එකෙන් එක ඉන්පුට් එකක් බිඳුනොත් අවුට්පුට් එකක් එන්නේ නැහැ. මෙතන බිඳුවේ හින්දා බිඳුව කරලා පුතේ මේ බිඳුවේ හින්දා මෙතන ඩක් ගාලා එක කරනවා. දැන් A එකෙමුත් එකක් යනවා B එකෙමුත් එකක් යනවා C එකෙමුත් එකක් එනවා. මෙතන අවුට්පුට් එක අන්තිමට මොකද්ද වෙන්නේ? එකක් වෙලා අනිවාර්යෙන් බල්බ් එක මොකද වෙන්නේ? බල්බ් එක දැල්ලෙන්න පටන් ගන්නවා. තේරුණාද? තේරුණාද? තාංශ හරිද? හරි සර්. හරි. දැන් එහෙම එහෙනම් ඔන්න ඕක හදලා මෙන්න මේක තනියම හදන්න බලන්න මේ අන්තිම එක. ඔයාගේ අච්චු පොතේ තියෙන එකක් ඕක ඈ. මෙන්න මේක ඔය වගේ මේකක් හොයලා හදන්න බලන්න අච්චු පොතේ තියෙන ගානක් ඔය. මෝටර රථ උපාංග නිෂ්පාදන ආයතනයක් විසින් රථයේ එන්ජිම මේ වගේ තැන්වල ඉදි ගන්න. එන්ජිම ක්‍රියාත්මකව නොමැති විටකදී ඔන්න ස්විච් එක දැල්ලන නොට් එකක් එන්නේ නොමැති විටකදී ක්‍රියාත්මක වෙන අවස්ථාව බිඳුව වෙන්න ඕන. ක්‍රියාත්මක වෙන අවස්ථාව එකයි පල්ලෙහා තියෙනවා. රථයේ චලනයක් හෝ මේ මොකද්ද පුතේ මේ හෝ කියන කතාව. ඔක මනෝමෙන් ගන්න වෙන්නේ අපිට. හෝ කියන්නේ මොකද්ද? ඕගේට් එක. ඕගේට් එක. අරක සහ නෙමෙයි මේක හෝ ඈ. එතකොට මෙතන මේ චලන සංවේදකය අපි B කියලා ගත්තොත් වීදුරු බිඳීම C කියලා ගත්තොත් එහෙනම් මොකක්ද වෙන්නේ? B over මොකද්ද? C එන්න ඕනේ. තනියම කරන්න ඕනේ. හානි දුවිට අනතුරු සංඥා නිකුත් මොටර රථ ආරක්ෂක පරිපථයක් නිෂ්පාදනය කොට ඇත. මේ සඳහා එන්ජිම එන්ජිම සංවේදක තුනක් තියෙනවා. එන්ජිම සංවේදකය, චලන සංවේදකය සහ වීදුරු බිඳීම සංවේදකය තුනක් තියෙනවා. එහෙනම් මේ දෙක ගැන හිතලා මේ කතාවත් එක්ක ඔයා සත්‍යතාව වග්ගුවක් අරන් හිතලා. දැන් සත්‍යතාව වග්ගුව දැන් මේ විදිහට ගන්න බෑ. අපිට කෙලින්ම දැන් ලියන්න වෙනවා. මොකද්ද වෙන්න ඕනේ මේක? එන්ජිම සංවේදකයේ A කියලා ගත්තොත් අපි හිතමු එන්ජිම සංවේදකය ගන්න මොනවා කියලාද අපි ගන්නෙ? A කියලා. එන්ජිම සංවේදකයේ A කියලා ගත්තොත් එන්ජිම සංවේදකයේ A කියලා ගත්තොත් හරි. චලන සංවේදකයේ B කියලා ගන්නවා. B or මොකද්ද වෙන්න ඕනේ? C වෙන්න ඕනේ. A වෙනකොට මේ ඒකත් එක්ක A කියන්නේ එන්ජිම සංවේදකය, B කියන්නේ චලන, C කියන්නේ වීදුරු බිඳුම්. මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. ඒකත් එක්ක මේ දෙකෙන් එකක් වෙන්න ඕනේ. හැබැයි ඒක මොනවා වෙලා තියෙනද එන්ජිම? ක්‍රියාත්මක නො ක්‍රියාත්මක නොවන අපි මොකද කරන්නේ අනිවාර්යයෙන්ම? නෝට් එක දාන්නේ. හරිනේ පුතේ. A and B or C වෙන්න ඕනේ. ඔක හේතුව. හිතන්න ඕකට අවුට්පුට් එක ගන්න සත්‍යතාව වගු. ඇයි ඕක එහෙමවත් යන්න බැරි වාහනේ හෙල්ලෙන චලනයක් කොහොමද යනකොට වෙනවද? චලනය වෙනකොට එලාම් එක වදී කනක් ඇහෙන්නේ නැති. හරි ඔය සිකියුරිටි සිස්ටම් එක වැඩ කරන්නේ වාහනේ පාක් කරලා තියෙනකොට ඩ්‍රයිවර් ළඟ නැති වෙලාවෙ. ඩ්‍රයිවර් නැහැ කියලා කියන්නේ වාහනේ නිහඬව පාක් කරලා තියෙන වෙලාව. ඒ වෙලාවේ තමයි දැන් එලාම් එක වදින්න ඕනේ. ඔය කාර් එකම තියෙන්නේ තට්ටුව දැම්මම බෑ බෑ කරලා කෑ ගහන්නේ. එලාම් වදින්නේ. එහෙම නේද? මොනවා හරි වැදුනොත් එහෙම කේෝ කෑ ගහනවා. ඒ සිස්ටම් තමයි ඔය තියෙන්නේ. කල්පනා කරලා හදලා දෙනවා. රයිට් අපි එන OS පාඩම ඊගාල පටන් ගන්නවා කියනවා. OS වෙන දවස් දෙකයි යන්නේ. දෙකක් උඩරිම දෙකක් යයි. ඊට පස්සේ වදන් සැකසෙ ඕම කරලා යනවා ඉස්සරහට. එහෙනම් අපි අදට නවත්තමු. රිබන්දර ටික ගන්න ඒ අවශ්‍ය ටික. රයිට් OS පාඩම පටන් ගන්න. ওই ටික ඔය ගාලා මට ගාන හදලා දාන්න. ටේබල් එක ගහලා අර විදිය ප්‍රකාශයක් කරලා ලියලා අවුට්පුට් එක අරන් A bar ඉස්සලා හොයා ගන්න ඕනේ. ඒකට A bar එකයි A bar and B or C කියලා ඒක අවුට්පුට් එක ගන්න. එහෙනම් ඒකට පරිපථය ඇඳලා මට වෙන අලුත් සර්කිට් එක වෙන්න. අච්චුක දිහා බලන්නත් බෑ. රයිට් ඕන රයිට් එහෙනම් හරි. අදට ඇති එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. අයිබෝවන්. අයිබෝවන් සර්. අයිබෝවන් සර්. තේරුණානේ? තේරුණා කියලා හිතනවා. සියලු good night sir. night.